अंगनायक ඌවවෙල්ලස්ස ජනාධිපති සුරකීමේ පෙරමුණේ වසර 10කට ආසන්න කාලයක් අපට අනුශාසකත්වයේ දෙමින් ප්‍රධාන අනුශාසක ධූරය දරන අපේ ගෞරවනීය බදුල්ලගම්මන රජමහා විහාරාධිපති බදුල්ලගම්මන නාග රජමහා විහාරාධිපති බදුල්ලගම්මන සුමනසාර නායක නායම්පාණන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කයේ ලේකකාධිකාරී ගුරු උපදේශක අපේ සංවිධානයේ බින්තන්න කලාපයට උපදේශකත්වයේ සපයන අපේ අනුශාසකත්වයේ සපයන සිරිදිගනේ තිලකසිරි නායක හිමිපාණන්ගෙන් අවසරයි. ඒ වගේම අපේ සංවිධානයේට නායකත්වයේ දෙමින් පදියතලා ප්‍රදේශවාසී ජනතාවට යෝධ බල යෝධ ශක්තියක් සපයන අසනීප තත්ත්වයේ උනත් අපේ සියලු වැඩ කටයුතු සහභාගී වෙන පොලිකේ රාජමහා විහාරාධිපති ධම්මජෝති නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ වන්දනීය පූජනීය අපේ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. මේ බින්තන්න වෙල්ලස් ඌව සමස්ත රාජධානියේ නිජ භූමියේ අයිතිකාරයන් බවට තාමත් ඒ අයිතිය සුරක්ෂිත කරගෙන ඉන්න අපේ හිතවත් ආදිවාසී නායක ආදරණීය වන්නිලැත්තෝ ප්‍රමුඛ රතුගල පොල්ලේ බැද්දේ සිට පැමිණි අපේ ආදිවාසී සියලු ජනතාවගේ අවසරයි. ඒ වගේම වේදිකාවේ අසුන්ගෙන සිටින මෙරටේ සමස්ත ගොවි ජනතාවට යෝධ නායකත්වයක් සපයන සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක වෑංග පළාත් සභා මන්ත්‍රී ආදරණීය නාමල් කරුණාරත්න සහෝදරයා එම සංවිධානයේ ලේකම් පොරොන්නරුවේ ටීබී සරස් සහෝදරයා ඇතුළු ගොවි ජන නියෝජිතයන්ගෙන් අවසරයි. ඒ වගේම මේ රටේ ගහට කොළට ඇලට දොරට සතාසී බවට පරිසරයට ආදරය කරන ස්වච්ඡාවෙන් පරිසර කාර්යයන් භාරයන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරන අපේ හිතවත් ජ්‍යෙෂ්ඨ පරිසරවේදී උතුල බණ්ඩාර ඖෂධහාමි මහත්මයාගෙන් අවසරයි. ඒ වගේම අද දවසේ ඌව බෙල්ලස්ස බින්තන්න ප්‍රදේශවාසී ජනතාවගේ මහා ජන සටනකට සහයෝගයේ සපයපු මේ පදියතලාව වෙළඳ සංගමේ සභාපති අද කඩ ටික වහලා මේ සටනට සහයෝගය දීපු වෙළඳ සංගමේ සභාපතිතුමාගෙන් අවසරයි. ඒ වගේම අපේ සංවිධානයේ සභාපති නීතිඥ සරත් කුමාර මහත්මයා, ලේකම් නීතිඥ වයිබී අබේරත්න මහත්මයා, ඒ වගේම අපට කවදත් අතහිත දෙන නීතිඥ නිහාල් චන්දසිරි මහත්මයා ඇතුළු මේ ස්ථානයේ සම්බන්ධ වෙනවා අපේ විශාල ප්‍රමාණයක්. අපේ ඌව පළාත් සභා මන්ත්‍රී ජයවර්ධන හේරස් සහෝදරයා, ඒ වගේම අපේ සංවිධානයේ අනුශාසකත්වයේ දරන අම්පාර දිස්ත්‍රික්කයේ ජාතික විද්වත් සංවිධානයේ සභාපති පදියතලා රෝහලේ අපේ වෛද්‍ය අත්නායක මහත්මයා ඇතුළු මේ ස්ථානට සම්බන්ධ වෙනවා විශාල පිරිසක්. ඒ වගේම අපේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් හැටියට දිගාමඩුල්ල දිස්ත්‍රික්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පියතිස්ස සහෝදරයා සම්බන්ධ වෙනවා. ඒ වගේම අපේ සංවිධානයේ විධායක සභිකයන් ඇතුළු විශාල ප්‍රමාණයක් මේ අවස්ථාවේ සම්බන්ධ වෙනවා. ඒ සියලු දෙනාගෙන් අවසරයි. ඌව වෙල්ලස්ස බින්තන්න ඓතිහාසික අපේ මුතුන් මිත්තන්ගේ ඥානයේ සම්පත් සහිතව ලේ උරුමේ සහිතව අදත් තමන්ගේ භූමිය ආරක්ෂා කරන්න පරමාර්ථය පෙරදරි කරගෙන ආපෝ ඌව වෙල්ලස්ස බින්තන්න ප්‍රදේශවාසී ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මාධ්‍යවේදී හිතවතුනි සියලු දෙනාගේම අවසරයි. අපේ රටේ වර්තමාන පාලක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාට අද පදියතලා පුරවරේ ඉඳන් දහස් ගණනාවක ජනතාව හඬනගා කියන්නේ අපේ පින්නඟලකට අත තියන්න එන්න එපා. එක පින්නඟල එක සුද්ධෙකුට එක බෞද්ධයෙක් සමාගමකට ගන්න ඉත කියන්නේ නෑ මයි කියන එක සපත කරන්න සූදානම් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය ඉතිහාසී ඌව වෙල්ලස්ස බින්තන්නේ ආදරණීය අපේ මුතුන් මිත්තෝ සුද්ධ ආපු වෙලාවේ පහර පිට පහර එල්ල කරලා සුද්ධ පැන්නුවා. ඒ පැන්නකොට සුද්ධෝ මේ භූමිය උන්ගේ අතට ගන්න බැරුව වටපිටේ තියෙන යටත් කරගත්ත රාජ්‍ය 12කින් සේනාව අරගෙන ඇවිල්ලා ඌව වෙල්ලස්ස ජනතාව පිටි ගහලා මරලා දැම්මා. ඒ මිනිසුගේ ලේ මේ මහ පොළොවේ වැටිලා තියෙනවා. ඔය කලාගෙන යන ගංගා ඒ ලේ වලින් පෝෂණය වෙනවා. අපි හිතෝන බඩගිනිව අපි හිතෝන මෑ කවුපි මුං ඇට
දොඩම් ගහ, දෙයි ගහ, අඹ ගහ හැම ගහකටම පොහොර වෙනවා අපේ මුතුන් මුත්තන්ගේ ඒ ලේ දහඩිය. ඒ සුද්ධ හලපුල්ලේ ඒ ලේ මත ආපහු සුද්දන්ට ඇවිල්ලා උක්කිටවන්න දෙන්නේ නෑ. ඒකට දෙන්නේ නෑ. මෛත්‍රීපාල රනිල් වික්‍රමසිංහලා හිටපු මහින්ද රාජපක්ෂලා ඉතිහාසයේ හිටපු හැම පාලකයෙක්ම රට හදනවා කියලා ඇවිල්ලා අපේ ගෞරවනීය නායක හාමුදුරුවෝ දේශනා කරා වගේ අනුශාසනා කළා වාගේ බහුජාතික සමාගම් වල මනදොල පිරෙව්වා. ඒවට ආපහු මේ මහ පොළොව ඉඩ දෙන්නේ නෑ. හම්බන්තොට වික්කා වරායත් එක අක්කර 15000 රටේ හැමතැනම වික්කා. සෝමාවති අබේ භූමිය 41500ක් දෙන්න සූදානම්. දීපල්ලා හැබැයි ඌව වෙල සබින් දෙන්නේ ඒක අබින් යනවා. සෝත්තකුට දෙන්න ඉඩ තියන්නේ නෑ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරි ගැසල් වෙන්චස් වල ඔත්තුකාරයෝ ඇවිල්ලා ඉන්නවද? IMS හෝල්ඩින් ඔත්තුකාරයෝ ඇවිල්ලා ඉන්නවද? රාජපක්ෂලාගේ මෛත්‍රියගේ රනිල්ලගේ ඔත්තුකාරයෝ ඇවිල්ලා ඉන්නවද? අද ඔක්කොම ජනතාව කැඳෙන්නේ නැහැ. තාම මහ පොළොවේ ඔක්කොම සටන් භූමි සූදානම් කළේ නැහැ. තාම පටන් ගත්තා පමණයි. දහස් ගාණින් ජනතාව අද පදියතලා නගරයට ආවා. දහස් ගාණින් ජනතාව ආවා. එයින්ද තේරුම් ගන්න ඕනේ මේ හැම මිනිහෙක්ම මෙව්ව වෙල්ලස්ස බින්දන්නේ හැම මිනිහෙක්ම කැප්පෙටි පොල්ලක්. බුඩෑවේ රටේ රාල්ලාගේ. කොකුමුරේ රටේ රාල්ලාගේ. චූලකේතර මොට්ටාලාගේ. බදුල්ල ගම්මන මොහොට්ටාලාගේ ඥාන සම්පත් තියෙනවා, ශරීර ශක්තිය තියෙනවා, ලේ ධාතුව තියෙනවා, ඥාන ධාතුව තියෙනවා. ඒ හින්දා මේක බින් අගලක් උඹලට ගන්නට ඉඩ තියන්නේ නැහැ. මගේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරිය මෙන්න පහුගිය දවස්වල ලියුම් හොත්තක් ගැහුවා. මේ තියෙන්නේ ලියුම් 150ක් ගැහුවා. කවුද ගැහුවේ? මහවැලි අධිකාරී. මහවැලි අධිකාරියේ අකිරියන්ගුවර දෙහිගම ජනතාවට ලියුම් එවන්න පටන් අරන් තියෙනවා. මොනවද කියලා තියෙන්නේ? මෙන්න මෙහෙම කියලා කියනවා. කොහොමද? ඒකී ඉදමේ සිදු කරන ලබන සියලු ක්‍රියාකාරකම් වහාත් හිටවා ඉවත් වෙන ලෙස මේන් දන්වන අතර එම ඉදමට ඇතුල් වීම හෝ වගා කිරීම සපුරා තහනම් වේ. මෙම නියෝගයේ නොතකා ක්‍රියා කිරීම නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක් වන අතර ඒ පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදු වෙන බව වැඩිදුරටත් දන්න. යකෝ අපි රටේ අයිතිකාරයෝ ඡන්දේ දීපු මිනිස්සු මේ රටේ බදු ගෙවන මිනිස්සු පාලිකයෝ ලියුම් එවනවා. හේන් කොටපු ඉඩම් වලින් අයින් වෙන්නලු. පළ ගහපු ඉඩම්, මෑ හිටෝපු ඉඩම්, දෙහි තියෙන ඉඩම්, මුං ඇට හිටෝපු ඉඩම් අයින් වෙන්නලු. මොකාට ගන්නද? සුද්දට දෙන්න. සුද්දමුන්ගේ මහප්පද මෛත්‍රීපාලගේ රනිල් වික්‍රමසිංහගේ දයාගමගේ සොයිසගේ ලක්ෂ්මන් සෙනවිරත්නගේ මහප්පද ඡන්දේ දුන්නේ මහ ජනතාව. උන්ට පාර්ලිමේන්තු යන්න, මහ පුටුවල වාඩි වෙන්න, ඔටුනු පරන්ද ගන්න. මුන් කියනවා ඡන්ද දීපිය උන්ට ඉඩම් වලින් අයින් වෙන්නලු. ගැසල් වෙච්ච සිංගප්පූරුවේ ඉඳන් එන්නලු. රතු පාවඩ එලලා බින්තැන් ඉඩම් ගන්නලු. වෙල්ලස්ස ඉඩම් ගන්නලු. ඌවේ ඉඩම් ගන්නලෝ. සුද්දනි වරෙව් දයාගමගේ ඉඩම් ගනිව්. සොයිසගේ ඉඩම් ගනිව්. ලක්ෂ්මන් සෙනවිරත්නගේ ඉඩම් ගනිව්. අපේ ඉඩමකට ඔහේ අන්නද නිරතේ ආණ්ඩු ඉතිහාසයේ දත් තියෙනවා 47 නිදහස ගත්තේ. උවතර 70 වෙයි රටට UMP ආණ්ඩු හැදුවා. ශ්‍රී ලංකා ආණ්ඩු හැදුවා. දෙක එකතු වෙලා ආණ්ඩු හදලා තියෙනවා. ඕම් හදලා තියෙනවා. අවුරුදු 70යි. හැදුවද රට? හදනවා නම් අවුරුදු 70ක් මදිද හදන්න රට? කොබලව හදපු රට. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරිය හදපු රටක් නැත, වනසපු රටක් ඇත. කල්පනා කරලා බලන්න. වනසපු රටක් තියෙන. රට හදන්න කියලා ආවේ. ඡන්දෙ දුන්නේ ඒ කට්ටියට මේ ජනතාව. කරකට මතු වෙච්ච අත්වලින් ගහපු ඡන්දෙන් දයාගමගේ ලක්ෂ්මන්ලා සොල්සලා පාර්ලිමේන්තු ගියා. අනෝමලා පාර්ලිමේන්තු ගියා. අපේ බදු මුදල් වලින් ඒ කට්ටිය වාහන ගත්ත, සැපවින්ද පඩි ගත්ත. හොඳට ඒ කට්ටිය වැජබෙන අවුලේ ඉඳන්. දැන් ඡන්දෙ දීපේකට කියනවා ඉදමෙන් පල් සුද්දනි වර ඉඩම් ගනු මුංගේ සොනේ ගනු ඉදමු අපිට
තාත්තේ සහෝදරයා සහෝදරිය. දයාගම ගේට ලොකු කුට්ටියක් ගිය වගයි. සොයිසා ලොකු කුට්ටියක් ගත් බව සැලයි. ලක්ෂ්මන් තෙරවිරත්නටත් කුට්ටියක් ලැබුණු බව සැලයි. තොපි කුට්ටි ගත්තනම් ඵලයව් සිංගප්පූරුවට. ආදරණීය තාත්තේ සහෝදරයා සහෝදරිය. ඔබ ජීවත් වෙන්නේ ආණ්ඩුවෙන් දීපු රැකියාවෙන්ද? නෑ. ආණ්ඩුව දුන්නු දෙයක් නෑ. ආණ්ඩුව දුන්නේ දසවද. මේ රටේ ඡන්දදායකයට ආණ්ඩුව දුන්නේ දසවද. එන්න ජනතාව මහපාන සයිටෙන් වහන්න කියනවා. අලිවට ගහන්න කියනවා. නියම් සාන ආධාරය දෙන්න කියනවා. පෝර සාන ආධාරය දෙන්න කියනවා. ගම් මිනිස් වලට මිලක් දෙන්න කියනවා. ශිෂ්‍යෝ පාට බෑලා සයිටම අවශ්‍ය කරන්න කියනවා. ව්‍යාපාරිකෝ මිටින් මිට කළු කොටි දාලා පාට බෑලා කියනවා. බදු වැඩියෝ ව්‍යාපාර කරගන්න බැරියෝ කියනවා. කවුද එතකොට මේ අපි ඔක්කොගේම හතුරා? ඔක්කොගේම හතුරා ආණ්ඩුව. ඒ ආණ්ඩුවට විරුද්ධව කට්ටිය පාටමයි. ආණ්ඩුව ජනතා මිතුරු ආණ්ඩුවක් නෙවෙයි. ජනතාවට හතුරුයි. බහුජාතික සමාගම් වලට මිතුරුයි. සමාගම් වලට එන්න කියනවා. සාක්කුවට කුට්ටි දාන්න කියනවා. ඉඩම් ටික ගන්න කියනවා. දුප්පත් ජනයාගේ ශ්‍රමය කුලීකම් කරුවෙක් කරලා බහුජාතික සමාගමට දෙන්න කියනවා. උන්ට කඹරන්න බින්තැන්න මිනිසුන්ට දෙන්නේ නැහැ. වෙල්ලස්ස මිනිසුන්ට දෙන්නේ නැහැ. ඌවේ මිනිසුන්ට දෙන්නේ නැහැ. ආදරණීය තාත්තේ සහෝදරයෝ. මොක නැති උනත් ඉඩම නැති වුණොත් ජීවිතයක් නැහැ. මොක ආණ්ඩු කරත් ආණ්ඩු වලින් ජීවත් වෙච්ච මිනිස්සු නෙවෙයි මේ ජනතාව. ඔබ ජීවත් කළේ කවුද? ඉඩම. ඔබේ අතේ පහේ හයිය අහසින් වැටෙන වැස්ස මේ මාපොළ ඔබට කන්න දුන්නා. ඔබේ දරුවන්ට කන්න දුන්නා. ඔබට ඔලු උස්සන්න ඉඩ දුන්නා. දැන් පාලකෝ කියනවා ඉඩම දියව. නෑ. ඉඩම් දෙන්නේ නෑ. අපේ ඉඩම් වලින් මරාගෙන මැරෙන්න උනත් සෝදානම් ආදරය. අපේ තාත්තේ සහෝදරයා ඉඩම අර දෙයක් නෑ. මේ තියෙන අන්තිම සම්පත ඉඩම. මොකා ආණ්ඩු කරා කොටිය ආවත් වලහ ආවත් සිංහා ආවත් මොකා ආවත් ඉඩම නැත්තම් ජීවත් වෙන්න විදියක් නැහැ. ඔබ කෑවේ බීවේ දරුවට ඉගැන්නුවේ ගියක් තොරක් යන්තම් අතෝ ගත්තේ ඉඩම් ටික ඔබට තිබුණු නිසා ඒ ඉඩම් අක්‍ර 62500ක් සුද්දට දෙන එක ඉවසන්න බෑ. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයෝ එන්න මේ විදිහට ලියුම් ගැව්වා. දෙයිගම ඇගිරන්පුර ජනතාව අපි සංවිධානය කරලා අපේ නීතිඥ මහත්තුරු අබේරත්න මහත්මයා සරත් මහත්මයා න්‍යාය චන්දසිරි අපේ නීතිඥ ගාමිණී රඹකම්පුර ඇතුළු නීතිඥ කණ්ඩායම පහුගිය දවස්වල අපි දෙහිගමට ගිහිල්ලා නීති සායනයක් කළා. නීති සායනයක්. මොකද මේ ඉඩම් වලට ලෙඩ ඇවිල්ලානේ. නීති සායනයක් කළා. ඔප්පු දිරප්පු අරන් එන්න කිව්වා. අයිතිය හොයලා බැලුවා. බොලේ සින්නක්කර අයිතිකාරයෝ ඉන්නවා එයාලටත් කියන්න කියලා. බලපත්‍ර තියෙනවා ඒත් යන්න කියලා. අම්මා මුත්තකාරී නම් හේන් කොටපු අනවසර ඉඩන් අනවසරයි යන්න කියලා. කාටද දන්නේ අවසරේ තියෙන්නේ. සුද්දට අවසරේ. අපට අවසර නැහැ. කල්පනා කරන්න අපි නීති සායනයක් තියුවා. කියලා තොරතුරු ගත්තා. ලියුම් ගහුවා ආණ්ඩුවෙන් ඉඩම යන්න කියලා. වැස්ස එනවා. ගෙදර බඩගින්න දැනෙනවා. අටුවල දැන් පතුල පෑදිලා. ලබන කන්නේ කණ්ඩෝරි. ගොවියෝ අපිට කියනවා මොකද කරන්නේ කියලා. අපි ගෝ වැහි ටිකක් හොඳට වයිරිකම් ඉන්න. ට්‍රැක්ටර් ටික ඔක්කොම සූදානම් කරගන්න. නගුල් ටික හදාගන්න. ගිය මාසේ 15 වෙනිදා අපි කිව්වා දැන් ඉඩමට රොත්ත පිටින් බහින්න කියලා. රොත්ත පිටින් දැස්සා ඉඩම් ටික හැවවා. රොත්ත පිටින් දැස්සා ඉඩම් ටික හැවවා. රෑ කතා කරලා කියනවා ඔක්කොම හාගන්න බැරි වුණා කිව්වා. අපි ගොඩ 16 වෙනිදාත් බහින්න කියලා. 16ක් බහිනකොට පොලිස් වාහන දෙකයි රජයේ වාහන දෙකයි මෙන්න එනවා වටලන් කවුද? ගෝවියා. ඉඩම් කොටපු මිනිහා. ඉඩමෙන් යන්නලු. ගැටුමක් ආවා. දඩි බිඩි යවා. නිලධාරි පස්සන බල දුවන්න පටන් ගත්තා. ලැජ්ජ නැතුව නිර්ලජ්ජිත විදියට දෙන්න අපි සූදානම් නෑ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයෝ. එඳා මේක ඓතිහාසික බින්දෙන් ඓතිහාසික වෙල්ලස් ඓතිහාසික මේක ඇවිල්ලා උතුරු නැගෙනහිර මේක ඇවිල්ලා බස්නාහිර වයඹ වාගේ නෙවෙයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයෝ. මේ අක්කර
මේ කලාපෙන් මුලින් ගන්න හැදුවා. දැන් ගන්න හදන්නේ අක්කර 62500. මෙන්න පළවෙනි කැබිනට් පත්‍රිකාව. මේ උප්වගාවට ගහපු පළවෙනි කැබිනට් පත්‍රිකාව මහින්ද මහත්තයා මූලාසනයේ ඉන්නකොට දැම්මා 2006 දෙසැම්බර් 6 වෙනිදා කැබිනට් මණ්ඩලයේ කැබිනට් පත්‍රිකාවක් දැම්මෙව්වා මහින්ද මහත්තයා. දාලා කිව්වා මොකක්ද? ඉඩම් අක්කර 65000ක් ඕනේ. පොයින්ට් ඕනේ. මේ කියන්නේ මහින්ද මහත්තයාගේ අස්සක්. නෑ කියන්න බෑ මාධ්‍යයක් ඉස්සරහා කියන්න. පුළුවන් නම් එන්න. මෙන්න මහින්ද මහත්තයාගේ අස්සක්. 2006 දැම්ම. අක්කර 65000ක් ඉල්ලුවා. මොකටද ඉල්ලුවේ? උප්වගා කරන්න. කාට දෙන්නද ඉල්ලුවේ? බ්‍රිතාන්‍යයේ බූකටේට් කියලා සමාගමක් තමයි මුලින් ආවේ. එක්සත් රාජධානිය. බූකටේට් සමාගමට පාවඩෙලලා ඇවිල්ලා කිව්වා අක්කර 65000ක් ගන්න. ඊට කොම්පැනි කිව්වා අපිට බැක්ටීරියා ගහන්න අපි ඉල්ලන තැන දෙන්න කිව්වා. මහින්ද මහත්තයා ඇහුවා කොහෙන්ද ඕනි කියලා. අක්ෂාංශ දේශාංශ වලින් ඉල්ලුවා. බලනකොට කොහෙද යන දිල්ලලා තියෙන්නේ? අක්කර 99000ක්. බුද්ධදාස රජතුමාගේ ඖෂධ වහනේ. අරලු බුළු නෙලි බින් කොහොම රසකින්ද ගම්මාළු වලින් සුපිස්පිත මහ ඖෂධ වනේ. නිල්ගල වනේ ඉල්ලුවා. නිලධාරි කිව්වා දෙන්න බෑ කියලා. මයින්ද කිව්වා දෙන්න කියලා. අපේ නාගල මහන් අපේ නායක හාමුදුරුවෝ අපි දන්නවා තරුණයා කාලේ ඉඳන් අන්දන කඩේ පිටින් ගිහලා නිල්ගල රැක ගන්න මහන්සි ගත්තා. අපිත් පාරට බැස්සා නායක හාමුදුරුවෝ බැස්සා පරිසරවේදීන් ආවා මහාචාර්ය සරත්කඩෝ මහත්තයා ආවා අරගලේ ගෙනිච්චා නිල්ගලින් සුද්දක් පැන්නුවා. නිල්ගලින් සුද්දක් පැන්නුවා. මහින්ද මහත්තයා අකුල ගත්තා. මහින්දත් අකුල ගත්තා. මෛත්‍රී ඔයටත් අකුල ගන්න වෙනවා. රනිලෝ අකුල ගන්න වෙනවා. ඒක වෙනවා. ඊට පස්සේ කොම්පැනි කිව්වා නිල්ගල දෙන්න බැරි නම් අපිට බැඳියාවෙන් දෙන්න. බැඳියාව තිත්තවැල් කිව්ලෙන් දෙන්න. ඒ කොහෙද දන්නවද? මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සේනානායක සමුද්‍රයේ ඉහත්තෑවෙන් ඉඳම ඉල්ලුවා. අපි ආපහු පාරට බැස්සා. දැන් තරගලයක් කරා ආපහු කොම්පැනි කිව්වා එහෙත් දෙන්නේ නෑ වාගේ. එහෙනම් ජනතාව අඩු රිදී මාලියක්ද යන්න. රිදී මාලියක් දෙන්න ඉල්ලුවා. දැන් කොහෙන්ද ඉල්ලලා තියන්නේ? වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇකිරියන්කුර බීට්ටුවේ ඇකිරියන්කුර සහ දෙයිගම වසම් දෙකේ තියෙන ඉඩම් අක්කර 373ක් දැන් ඉල්ලනවා කොම්පැනි කාර්යය. දැන් මේ ඉඩම් මොකටද අයිති? මාදුරුවේ මහ වැවේ ඉහත්තෑව. මදුරා ඔය රක්ෂිතේ. ගොවි ජනතාවගේ පාරම්පරික ඉඩම්. අපේ වන්නිල ඇත්තලන්ගේ පාරම්පරික නිජ භූමිය කොම්පැනි කාර්යයන්ගේ කර්මාන්ත ගහන්න ඉල්ලනවා. උප්පැක්ටීරියක් දාන්න ඉල්ලනවා. අපි කියනවා මෛත්‍රී මහත්තයෝ මහින්ද මහත්තයාගේ කාලේ නිල්ගලින් එළවුවා බැඳියාවෙන් එළවුවා අනිවාර්යයෙන්ම අපි දෙහිගමින් ඇකිලන්පුරේ එළවනවා දැන් ආරංචියක් එනවා කරන්නෙම දෙන්නේ නැති පාටයි. ඒ නිසා යමු අරන්තලාවට කියලා. අරන්තලාවේ තියෙනලු ඉඩම් කොටි 20 අපේ මහා සංඝරත්නයේ පෙති ගසා ලේහලු බිනේ උක්කොම්පැනි කාර්යය කර්මාන්ත ශාලාව දාන්නේනවලු. වරෙව් එනකම් බලා සිටිමි අනිවාර්යයෙන්ම පන්නමි කියලා අපි කරා. උන්වරලා සබින්කට තපලාතේ කොතනකවත් පොපට උප්පගා කරන්න ඉඩමක් නැති බව තේරුම් ගනු කියලා අපි කියන්න කැමති. ආදරණීය මේ තාත්තේ සහෝදරයා ඉඩම් ගන්න මෙහෙනවා. ඊළඟට මෙන්න ධම්ම කැබිනට් පත්‍රිකා කොහමද දාලා තියෙන්නේ? මෙන්න මෙහෙමයි තියෙන්නේ. මහින්ද මහත්තයාගේ කැබිනට් පත්‍රිකාවෙන් මේ මොකද්ද කරන්නේ කියලා යන්නේ කියලා තියෙනවා. කොහමද තියන්නේ? ඌව වෙල්ලස්ස බින්දන්න සීනි සංවර්ධන ව්‍යාපෘතිය සම්පූර්ණ වීමේදී උප්වගාව හෙක්ටයාර 25000ක් දක්වා ව්‍යාප්ත වේ. හෙක්ටයාර එකක් කියන්නේ අක්කර 2.5. එතකොට මෙහෙම කියනවා. එමගින් දේශීය සීනි අවශ්‍යතාවය 15% සහ මධ්‍යසාරයේ අවශ්‍යතාවය රටේ අවශ්‍යතාවය 30% සපුරා ගැනීමේ හැකියාවක් පවතී. යකඩෝ අපට දෙන්න යන්නේ මොකක්ද දන්නවද? මේ මහින්ද මහත්තයා කැබිනට් පත්‍රිකාව තියෙනවා. ලංකාවේ සීනි අවශ්‍යතාවයෙන් 15%යි. මධ්‍යසාර අවශ්‍යතාවයෙන් 30%යි. හොඳට සූර් වෙන්නේ අපට 30%යි නේ. ඓතිහාසික ඌව වෙල්ලස බින්තන්නේ
මධ්‍යසාර ඉස්තාගාරයක් දානවලු 130ක් රටට බෝල්ට් හදලා දෙන්න. අපි කියනවා පාලකයන්ට, අපි කියනවා බෞද්ධාත්‍රික සමාගම් වලට අපේ රටේ මතක තියයිද කියලා ආපු පාලකයෝ තිතට ඉස්තාගාර දාන්න එනවනම් එකදු ඉස්තාගාරයක් එකදු උපින් අඟලක හිටවන්න අපි ඊට තියන්නේ නැහැ. ඒකට ඊට දෙන්නේ නැහැ කියලා කියනවා. මේ බෞද්ධාත්‍රික සමාගම් පාලකයන්ට දොළපිදේනි දෙන ගම උන් දන්නවා මේ රටේ ජනතාවගේ ලේසි වෙන්නේ නැහැ මේ පොල්ල කැම් කරන්න කියලා. එතකොට මේ කොම්පැනි කාර්යය ඇවිල්ලා මොකද දන්නවද කරන්නේ? ඉස්සෙල්ලාම සිරි නරඹලා යනවා. ඊට දන්නවා මේවට මූලික වෙන්න පුළුවන් ගෞරවනීය මහා සංඝරත්නය. මහා සංඝරත්නය අල්ලන්න පුළුවන්ද කියලා බලනවා. මහා සංඝරත්නය එකතු කර ගන්න පුළුවන්ද කියලා බලනවා. ඊළඟට පොලිසියත් අල්ල ගන්න බලනවා. ඊට පස්සේ ඉස්කෝලේ ටිකත් අල්ල ගන්න බලනවා. දැන් මොකද කරන්නේ? ඉංග්‍රීසි පන්ති දානවා, කිරිහරක් බෙදනවා. එතකොට පොන් බෙදනවා, කාර්ඩු බෙදනවා, චෛත්‍ය හදනවා. ඔහොම තමයි පටන් ගන්න. භූගතේ කොම්පැනි කාර්යය. මහින්ද මහත්තයා කාලේ ඉස්සලා ඉඩම් බලන්න ඉස්සලා ආවා අපේ ප්‍රදේශයේ දෙහිගම පාන්සල. ඇවිල්ලා කිව්වා අපිට ඕනේ මහා සංඝරත්නයට මහා දානයක් දෙන්න. ඉතින් බින්දන්න ඌව වෙල්ලස තෙපලාතේ නායක ස්වාමීන් වහන්සේලාට දානයකට ආරාධනා කරා. ඉතින් දානයකට ආරාධනා නොකරම කරන්නේ නොයයින්ද හාමුදුරුවෝ වැඩි. වැඩියට පස්සේ දන් වළඳලා ඉවරනාට පස්සේ කොම්පැනි කාර්යයක් නැගිටලා කියනවා අපේ ආමුතුනේ අපි කර්මාන්තශාලාවක් දාන්න යනවා. අක්කර 5000ක උත්වගා කරට යනවා. දැන් අපේ මේ කර්මාන්තශාලාවට අනුශාසනා කරන්නට ඔබ වහන්සේලාගෙන් අනුශාසක මණ්ඩලයක් අවශ්‍යයි කියලා කිව්වා. ඒ අනුව අනුශාසක හාමුදුරුවෝ 7 දෙනෙක් නම් කරගත්තා. 7 දෙනෙක් නම් කරගත්තා. ඊට පස්සේ අපේ කණ්ඩායම අපි ගිහිල්ලා එක එක හාමුදුරන්ට වැඳලා කිව්වා හාමුදුරුවනේ ඉවත් වෙන්න. ඉස්තාගාරයක් හදන්නේ. 130ක් රටට ආරක්කු දෙන්න හදන ඉස්තාගාරේ අනුශාසක හාමුදුරුවෝ කියලා කියන්න බෑ. එයින්ද ඉවත් වෙන්න කිව්වා. හාමුදුරුවෝ 7 දෙනාම ඉවත් වුණා. අපේ සංවිධානයට බැඳුණා. ඌව වෙල්ලස්ස ජනායකින් සුරකින්නේ පෙරමුණ හැටියට දැන් උන්වහන්සේලා කටයුතු කරනවා. කොම්පැනි කාර්යය කොහොමද? කොම්පැනි කාර්යෝ මම ළඟදී ගියා මඩෝටි. ඒ කුඩා විදුලි බාරාගාරයක් දාන්න. ගම්මු කියනවා අපේ ඉඩම් ඉවරයි. අපේ කැලේ ඉවරයි. අපේ ගඟ ඉවරයි. මං කව සංවිධානය වෙලා බහිමු. දෑනි මහත්තයා බහිමු. මම ඔය ඉස්කෝලේට වතුර අරන් දුන්නා කොම්පැනි. පොලිසිය මොනා කරයිද දන්නේ? මම ඒ පොලිසිය ගේට්ටු හදලා දුන්නේ කොම්පැනි. මුන් එන්නේ ඉස්සලා ඔක්කොම බිලිබා ගන්නවා. ඔන්නෝමයි ස්වභාවය. එන්න දැන් මේන කොම්පැනි දයාගම ගේලට සොයිසලට ලක්ෂ්මන්ට සලකන අතරේ එක තැන් වලට දොළපිදේවි දෙනවා. මේ ගම්බින් වල අයත් සමහරු මේ ව්‍යාපෘති අගක් මුලක් දණ්ඩතුවා කැමැත්ත අරගෙන තියෙනවා. ඒ සියලු ජනතාවට දැනුම බෙදනවා, ඥානය දෙනවා, දැනුමෙන් සම්බන්ධ කරලා ඔක්කොම ඌව වෙල්ලස බින්දන්නේ ජනතාව ඒක පෙරමුණකට ගෙනල්ලා අනිවාර්යෙන් මේ ව්‍යාපෘතිය ආපස්සට හරවනවා. ජනතාව නොමග යන්න දෙන්න බෑ. මේක තේරුම් ගන්න ඕනේ. මෙතනට දේශපාලනයක් නැහැ. මම ජනතා විමුක්ති පෙරමුණේ බව ඇත්ත. වසන්ත සහෝදරයා නාමල් සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණේ බව ඇත්ත. මේ ඔක්කොම ජනතා විමුක්ති පෙරමුණේ නෙවෙයි. අපේ නිහාල් ජම්සිරි මහත්මයා විපිලාසනෙන් එක්සත් ජාතික පක්ෂෙත් ඡන්දෙ ඉල්ලපු මහත්තයෙක්. දේශපාලනයක් නැහැ. මෙතන තියෙන්නේ ඉඩමේ ප්‍රශ්න. මේක ඌව වෙල්ලස්ස ජනයිතින් සුරකීමේ පෙරමුණ මිසක පක්ෂයක නමක් නෙවෙයි. වන්නිලා ඇත්තන්ට දේශපාලනේ මම අහලත් නැහැ මොකද්ද කියලා. අපේ හාමුදුරුවන්ගෙන් අපි අහලා නැහැ මොකද්ද කියලා. අපි ඔක්කොම එකම වේදිකාවට ආවේ මොන දේශපාලනය කරන්න හරේ අපේ ඉඩම සුරක්ෂිත වෙන්න ඕන. එන්න UMP ශ්‍රී ලංකා JVP වේදිකා තියාගන්න එපා. සිංහල දෙමළ මුස්ලිම් වේදිකා තියාගන්න එපා. සියලු දෙනාම රොතබදින්න. එකට එක්ව වෙන්න. මොන පක්ෂයට හරි ඡන්දෙ දෙන්න නම් ඉඩම රැකගෙන තියෙන්න ඕනේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. අපි ස්වාමීන් වහන්සේලාට දානි වෙලාව හරි අපි උන්වහන්සේලාට ආරාධනා කරනවා දාවල් දානෙට වැඩම කරලා නැවත වේදිකාවට වඩින ලෙස අපි ඉල්ලීමක් කරනවා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය කල්පනා කරලා බලන්න ඊළඟට මහින්ද මහත්තයා අර අපේ නාමල් සහෝදරයා කිව්වා වාගේ මේ රටට වින කරන ගොඩක් දේවල් කරනවා. සයිටම් ගෙනාවා. ඌව වෙල්ලසට උප්පියාපෘතිය ගෙනාවා. හම්බන්තොට වරායක් හැදුවා පළක් නොවන. රටේ දැන් මුදල් සෑහෙන නාස්ති කරා, වංචා කරා, දූෂණයට ලක් වුණා.
පෞල් පාලන ආවා. ඒකාධිපති පාලනය ආවා. මේ විදිහට බලපෑම් කළා. රටේ දේපල විකුණ ගියා. ජනතාවට එතුමාගේ පාලනය එපා වෙලා රනිලුයි මෛත්‍රී ගෙනාවා. ඒ කට්ටිය බෝඩ් එකක් දාගත්තා. ඒ කට්ටියගේ පාලනය යහ පාලනය කියලා. දැන් මේක යහ නැහැ. දැන් මේක වහ නේද? වහ වෙලා නේද? වහ පාලනය. මෙන්න දැන් අන්තිම කැබිනට් පත්‍රිකාව. උප්පගාවට දාපු අන්තිම කැබිනට් පත්‍රිකාව දාලා තියෙන්නේ කවුද? මෙන්න අස්සන. කාගේද අස්සන? මේ තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන. වර්තමාන ජනාධිපතිතුමා කැබිනට් පත්‍රිකාවක් දැම්මා. කවදද දැම්මේ? පහුගිය ජනවාරි 20 වෙනිදා දැම්මා. දැන් මොකද්ද කියන්නේ? අක්කර 62500ට අඩු කරන්නේ. බුකටේ සමාගම පැන්නුවා. ඊට පස්සේ චීන සමාගමක් ආව පැන්නුවා. තායිලන්ත සමාගමක් ආව පැන්නුවා. වර්තමාන මෛත්‍රීගේ රනිල්ගේ ආණ්ඩුව පාවඩේලලා කියනවා සිංගප්පූරුවේ ගැසල් වෙච්චස් කියලා බහුජාතික සමාගමට එන්ට කියලා. එයාලට දැන් අක්කර 62500ක් දෙන්න සූදානම්. දැන් මෙන්න දෙන්න හදන ක්‍රමෙ. ඔන්න හොඳින් අහගන්න. ටිකක් කල්පනා කරගන්න මේන්න දෙන විදිය. කොහමද ඉඩම් ගන්නෙ? මෙන්න මේ විදිය. දැන් මේ පදියතලාව මහවය රිදීමාලියක්ද මයංගන ලුණුගල ඕවා දැන් ඉඩම් අයිති වැඩි හරියක් මහවැලියට. කවදද දන්නවද අයිති දුන්නේ? නිමල් ශිල්පාල ඇමතුමා 2010 ගැසට් නිවේදනයක් දාලා මේ කලාපේ මහවැලියට අයිති කරා. දැන් මේ ඉඩම් අක්කර 62500 ගන්න කොහෙද දන්නවද? ඔය කියපු ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට අමතරව බිබිල මැදගම මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 8කින් ඉඩම් ගන්නවා. ඉඩම් අක්කර 62500. දැන් කොහමද ගන්න? මෙන්න ගන්න ක්‍රමය. දැනට මහවැලි ඉඩම් අනවසරයෙන් අත්පත් කරගෙන හේන් ගොවිතැනේ යෙදෙන 7500ක් පමණ වූ ගොවීන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ගොවීන් හා ආයෝජකයන්ගේ සමන්විත ත්‍රිපාර්ශ්වීය වගා කිවිසුමකට ඇතුළත් කොට උක් වගාව සඳහා පමණ තම ඉඩම් යොදා ගැනීමේ පදනම මත සහ ගොවියෙකුට හෙක්ටයාර් 2 බැගින් වසර 5ක කාලයකට මහවැලි අධිකාරියෙන් ලබා දීමට අදහස් කිරී. ගොවීන්ගේ සාර්ථකත්වයේ මත මෙම කිවිසුම දීර්ඝ කළ හැකි වන අතර සාර්ථක ගොවීන්ට උක් වගාව සඳහා පමණක් ඉඩම් යොදා ගැනීමේ පදනම මත සහ බදු ක්‍රමයේ යටතේ ලබා දෙන ඉඩම් පෞද්ගලික දේපල නොවන පරිදි සහ ඒවා උපබදු කළ නොහැකි පරිදි හා ඒවා උගස් කොට බැංකු ණය ලබාගත නොහැකි පරිදි දැනට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය භාවිතා කරන ඉඩම් බැහැර කිරීමේ ක්‍රමවේදය භාවිතා කරමින් වාණිජ බද්දක් මගින් අනාගතයේදී පවරා දීම අපේක්ෂා කෙරේ. ඔන්න ඉඩම් ගන්න නැහැ. පැහැදිලිව තේරුම් ගන්න. ගොවියෝ 7500ක් ඔය කියන කලාපෙන් තෝරගෙන ඉන්නවා. ඔබ දන්නේ නැතුණාට ඔබේ නම් ලයිස්තු හදලා. මහවැලියෙන් හදලා. ලයිස්තු හදලා 7500ක් තෝරගෙන. දැන් මේ 7500 ඉඩම් ගන්න කොහොමද දන්නවද? ඔබත් එක ජූසුමක් ගහනවා පාර්සෝ 3. එන්න කියනවා ඔබට. ඇවිල්ලා කියනවා අස්තන ගහන්න. පාර්සෝ 3 කවුද? ගොවියයි, කොම්පැනියයි, ආයෝජකයා කියන්නේ කොම්පැනියනේ. සිංගප්පූරු කාර්යයයි, ආණ්ඩුවයි තුන්ගොල්ල ගහන. ගොවියට මෙන්න මෙහෙම කියනවා. ඔයා අනවසරයෙන් මෙච්චර කල් වැඩ කරපු ඉඩම තියන නේද? ඔයාටම දෙන්න. හෙක්ටයාර් හැබැයි ඉඩම් අක්කර 10ක් තිබ්බොත් 7ක් තිබ්බොත් එහෙම දෙන්න බෑ. දෙන්නේ ඉඩම් හෙක්ටයාර් 2යි. ඔබට දෙන්නේ 2යි. දැන් කොහමද දෙන්නේ? අවුරුදු 5කට දෙන්නේ ජූසුමක් ගහලා. දැන් ජූසුමේ තියෙන කොන්දේසි මොනවද? එකක් තමයි වගා කරන්න පුළුවන් උත් විතරයි. ඉරිංගු හිටවන්න බෑ. තල ගහන්න බෑ. මුං හිටවන්න බෑ. ජූසුමක් ආවොත් ජූසුමට අස්සම් කළොත් ජූසුම කඩ කළොත් ඉඩමෙන් එළියට. උත් වගා කරන්න කියලා ජූසුමේ ගහන්න. කොන්දේසිය උත් වගා කරන්න. ඊළඟට අවුරුදු 5කින් වැඩේ හොඳට උත් වගා කළොත් කොම්පැනිය හිත දිනාගෙන හිටියොත් ඊළඟට කියනවා තවත් 5කට දීර්ඝ කරලා දෙන්න. තවත් 5කට දීර්ඝ කරලා. ඊළඟට කියනවා ඔබට ඉඩම දෙනවා කොහොමද දෙන්නේ? උගස් කරන්නත් බෑ. බැංකුවට තියලා ණයක් ගන්නත් බැරි පරිදි උපබදු දෙන්නත් බෑ. Taman ගත්තම වෙන කෙනෙකුට Tamanට විකුණන්නත් බෑ. Tamanම විතරයි. උගස් කරන්නත් බෑ. බැංකු ණයක් ගන්නත් බෑ. ඉඩම දෙනවා. කොහොමද දෙන්නේ? මහවැලි අධිකාරියේ වාණිජ බද්දක් මත. වාණිජ බද්ද කියන්නේ ව්‍යාපාරිකයන්ට දෙයියත් කණ්ඩියේ දිනාඳුරු කෝට්ටේ ඉඩම් දුන්නේ වාණිජ බද්ද. ගොවියට බදු ගෙවුවේ නෑ.
මේ කිව්සුමේ මෛත්‍රීපාල මහත්තයා කියනවා වාණිජ බද්දක් ගහන්න. වාණිජ බද්දක්. එතකොට දැන් ඔබ බදු ගෙවන්නත් ඕනේ. ඔබේ ඊටමට කිව්සුමක් ගහන්නත් ඕනේ. මෙතුවක් කල්ව කරපු වගාව නවත්තන්නත් ඕනේ. කොම්පැනි කාර්යයට කමුරලා උක් හදන්නත් ඕනේ. කොහොමද අපි දාන්න හදන උගුල? කල්පනා කරලා මං අහනවා මේවට ඔබ එකගද? මේවට ඔබ එකගද? අපි එකග නෑ. මේ වගේ කිව්සුම් ගහන්න මෛත්‍රීපාලගේ පොළොන්නරු ඉඩකොට. දයාගමගේ එකේ තියෙන අර ගාමන් ෆැක්ටරි වලට. සොයිසා හොරෙන් හරෙන් මෙන් හම්බ කරගත්ත කොල්ල කාපු ඉඩම් වල. ලක්ෂ්මන්ගේ ඇපල් වලට ඕස්ට්‍රේලියාවේ මේක ගන්න බෑ. කල්පනා කරලා ඕන්න අපිට ඉඩම් දෙන්න යන. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා කවුද? දැන් අපිට ආණ්ඩුව කියනවා මෙහෙම. මේක සංවර්ධන ව්‍යාපෘතියක්. මේකෙන් රටට ලාභ ලැබෙනවා. ආයෝජක එනවා. රැකියාව ලැබෙනවා. රටේ ආදායම් උඩ යනවා කියලා. පට්ට බොරු. මෙන්න මෛත්‍රී මහත්තයා මේ කැබිනට් පත්‍රිකාව. මෙන්න මේකේ මෙහෙම තියෙනවා. කොහොමද? ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බිබිලසීනි කර්මාන්ත සමාගමේ සම්පූර්ණ කොටස් ප්‍රමාණයෙන් 88%ක් සිංගප්පූරුවේ සීමා සහිත ගැසල් වෙන්චර්ස් පෞද්ගලික සමාගමින්ද ඕනද 88%ක් ආගේද සිංගප්පූරුවේ සමාගම 100ක් දානවා නම් මේකට කොටස් 88ක් ගැසල් වෙන්චර් ඊළඟට 10% ශ්‍රී ලංකාවේ සීමා සහිත IMS හෝල්ඩින් සමාගම අර බහුජාතික සමාගමට උදව් කරන ලංකාවේ සමාගමක් තියෙනවා. ඒකට කියන්නේ IMS හෝල්ඩිස් සමාගම. එයාලා 10%යි. ගැසල් වෙන්චර්ස් 88යි. හෝල්ඩිස් 10%යි. දැන් කීයද එකතුව? 98යි. දැන් ඉතුරු දෙක. ඉතුරු දෙක මෙහෙම කියනවා. 100ට එකක් ගොවීන් 100ට එකක් රජ. අපිට එකයි. ආණ්ඩුවට එකයි. සිංගප්පූරුවට 88යි. ලංකාවේ කම්පැනිට 10යි. දැන් ලාභ බෙදන්නේ කොහොමද? ඔය කොටස් දාපු විදිහට. මේ අක්කර 62500 රුක් වගා කරලා එන ලාභයෙන් 88%ක් සිංගප්පූරුවට යනවා. 10%ක් IMS හෝල්ඩින්ස් යනවා. අපට එකක් එනවලු. ඕකට කියන්නේ සංවර්ධන ව්‍යාපෘතියක්. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි. කොම්පැනි කාර්යයෙන් ලොකු ගණන් ලොක්කන්ට ඇවිල්ලා ඇති. අපේ ඉඩම් ටික කොල්ල කාලා අපි දිලින්තෝ බවට පත් කරන්න හදනවා. මේවට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි. කල්පනා කරලා බලන්න. අපේ ඉඩම් වල අපේ ස්වාමින් වහන්සේ කිව්වා වාගේ අපේ මිනිස්සු හාව වෙයි කාලට ඉරින්දු ටික දානවා. කන්නේ වික්කට පස්සේ ලක්ෂ 4 5 6 10 ගන්න මිනිස්සු ඉන්නවා. අපේ ඉඩම් වල දෙහි ටික තියෙනවා. දොඩම් ටිකක් තියෙනවා. අපි තල ටික වපුරනවා, මුං ඇට ටික හදනවා, කවුපි ටික හදනවා, මෑ ටික හදනවා, අඹ ටික හදනවා. අපි සතුටෙන් යම් පමණකට ජීවත් වෙනවා. ආණ්ඩුව කරලා නෙවෙයි මහ පොළව නැවති ආණ්ඩුවෙන් දීපු හයියෙන් කල්පනා කරලා බලන්න. එහෙම ජීවත් වෙනවා අපි. දැන් මේ උපදිය දලාවේ නගරේ ව්‍යාපාරික මහත්තුරු දන්නවා. මේ නගරේ ජීවත් වෙන්නේ කොහොමද දන්නවද? මේ නගරේට සල්ලි එන්නේ කොහොමද දන්නවද? මේ නගරේ කඩවල බඩු විකුණන්නේ කොහොමද දන්නවද? මිනිස්සුගේ ඉරුඟු අස්සන්න හොදුණු. මිනිස්සුගේ දෙහි අස්සන්න හොදුණු. මිනිස්සුගේ තල අස්සන්න හොදුණු. මේ ගඩාගෙ ටික දාන්නේ ටික පළතුරු ටික මේ මහ පොළවේ හැදුනොත් ව්‍යාපාරිකයන්ට හොඳයි. මේ කඩවල බඩු විකිනවා. අපේ දරුවන්ට පාසල් යන්න පුළුවන්. අපේ දරුවන්ට බෙහෙත් තරම් දෙන්න පුළුවන්. දැන් මේ ඉඩම් ටික කොම්පැනි වලට දුන්නොත් මේ ව්‍යාපාර ඇද වැටෙනවා. මේ කඩවලට ඉරුම් වැටෙන්නේ නැහැ. තල ඇටෙන්නේ නැහැ. දෙහි ගෙඩි එන්නේ නැහැ. කොම්පැනි කාර්ය සුද්ධ කරලා ලාභය අරන් යනවා සිංගප්පූරුවට. එතකොට අපේ ව්‍යාපාරිකයන් ඉඳන් ත්‍රිවිල් එකේ සහෝදරයන් ඉඳන් හැමෝම ඇදගෙන වැටෙනවා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය අපි සංවර්ධනයට විරුද්ධ නැහැ. කල්පනා කරලා බලන්න. දැන් මෙයාලගේ තියෙන මෙන්න ව්‍යාපෘති වාර්තාව කොම්පැනි. ව්‍යාපෘති වාර්තාව. ව්‍යාපෘති වාර්තාව කොහොමද කියන්නේ? අක්කර 5කින් අවුරුද්දකට ගන්න පුළුවන් උප්‍රමාණය ටොන් 130යි. අවුරුද්දකට ටොන් 130යි. ටොන් එකක් විකුණන්නේ දැන් මිල පැලවත්තේ මිල සෙවණකල මිල ටොන් එකක් රුපියල් 5000යි. එතකොට ඔබ අක්කර 5ක් වගා කරොත් ටොන් 130ක් කිනෝ. හොඳටම පෑවිලා ආවොත් ටොන් 130 15ට වැටෙන්න පුළුවන්. 20ට වැටෙන්න පුළුවන්. හොඳම තත්ත්වයක් ඇතුළේ විතරයි 130ක් තියෙන්නේ. 130ක් ආවා කියමුකෝ. රුපියල් 5000 ගානේ වික්ක කියමුකෝ. දැන් කීයද? දැන් එනවා 6,50,000ක් අක්කර 5ක් වගා කළොත් අවුරුද්දට 6,50,000. උපරේෂණ ආයතනයේ රාජ්‍ය ආයතනය
ඒක කියනවා අක්කර පහක් වගා කරන්න අවුරුද්ද පුරා 7 දෙනෙක් ශ්‍රමය වගුරන්න ඕනේ. 7ක් වැඩ කරන්න 7 දෙනෙක්. 7 දෙනෙක් වැඩ කරන්න. මොනවද කරන්න තියෙන්නේ? හාන්න ඕනේ, වැටි දාන්න ඕනේ, බීජ හිටවන්න ඕනේ, වල් ගලවන්න ඕනේ, පෝර දාන්න ඕනේ, බෙහෙත් දාන්න ඕනේ, ගිනිපටි කපන්න ඕනේ, උග්ගස් කපන්න ඕනේ, සතාසින් වගේ රැක බලා ගන්න ඕනේ. අක්කර පහට 7 දෙනෙක් වැඩ කරන්න ඕනේ. ඒක 7 දෙනෙක් වැඩ කරාම තමයි 6,50,000ක් තියෙන්නේ. එන්න අර එක්කෙනෙක්ගේ පඩිය නෙවෙයි, ආදායම නෙවෙයි 7 දෙනෙක්. ඉතින් දැන් මොකද කරන්නේ? එක්කෙනෙකුට කීයක් එනවද කියලා බලන්න 6,50,000 7ෙන් බෙදන්න ඕනේ. එතකොට එක්කෙනෙකුගේ අවුරුද්ද ගන්න එනවනේ. එක්කෙනෙකුට අවුරුද්දට එනවා 92,857ක්. එක්කෙනෙකුගේ ගාන 92,857ක්. දැන් අවුරුද්දට දවස් තියෙනවනේ 365ක්. දවසට කීයක් ආදායම වෙනවද කියලා බලන්න 92,857 බෙදමු 365. එතකොට දවසකට එන ගාන එනවා. දවසකට කීයද දන්නවද ගාන? රුපියල් 254යි 740යි. පාදිය තලාවේ ඉටි කොලයක් දාගෙන හිඟා කන්න. බිබිලට ගිහිල්ලා හිඟා කන්න. දයාගමගේ මහත්තයෝ සොයිසෝ ලක්ෂ්මන් සෙනවිරත්න උඹලා අපට දෙන ජොබ් එක මේකද බොල? රුපියල් 254යි 740යි. ඕ දැන් ඉරිඟු ටිකක් හැදුවොත්, දෙහි ටිකක් කැඩුවොත්, අඹ ටිකක් කැඩුවොත්, කොමඩු ටිකක් හැදුවොත් අපි එහෙමද? එකෙකුටවත් වාල් වෙන්න නැතුව ඇට ටික ගිරැල්ලක් විකුණලා ලොකු ටීවී එකක් අරන් ගිහලා බයිසිකලයක් ත්‍රිවිල් එකක් ෆිනෑන්ස් කරලා හරි ගත්ත මිනිස්සු අපි දැන් කොම්පැනි කාර්යය ගාව තනගස්සලා වාල් රැකියාවට යවලා කුලි කම්කරුව කරලා රුපියල් 254ක් දෙන්න සංවර්ධන ව්‍යාපෘතිය ගෙනලා යහපාලකයෝ චින්තනේ කල්පනා කළා නිර්ලජ්ජිත පාලකයෝ කොම්පැනි කාර්යයට සාරවත් ඉඩම් දෙන්න හදනවා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය අපි කොහොමද මේවට එකඟ වෙන්නේ? ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට මෙහෙම කියනවා මේ ප්‍රදේශවල වැඩි හරියක් ඉන්නේ සමෘද්ධිලාභීලු. අඩු ආදායම්ලු. එඳ ඒකටගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනලු. ඌ කැදුවම සල්ලි එනවලු. ඩොම් ගානට එනවලු. ඊට පස්සේ මොකද වෙන්නේ? සෙවණගලට වෙච්ච දේ වෙනවා. පැල්වත්තට වෙච්ච දේ වෙනවා. මොකද දන්නවද? ඉඩම් අක්කර පහකට ගිවිසුම් ගැව්වොත් වාණිජ බද්දට වාණිජ බද්ද සල්ලි තියෙනව ඉඩම් ගන්න ක්‍රමයට ගත්තොත් සමෘද්ධිය කපනවා. සමෘද්ධිය නැති වෙනවා. කොම්පැනි එක වහලා වෙනවා. ආණ්ඩුව බේරෙනවා. කොම්පැනියට අපි පවරනවා. සමෘද්ධිය අහෝසි කරලා ඔන්න ගමන යන්න හදනවා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි උගුල් වලට අහු වෙන්න එපා. මේ හබක් වලට අහු වෙන්න එපා. ඉතින් මේක තේරුම් ගන්න. මෙතුවක් කල අපේ ඉතිහාස මුතු මිත්තෝ මේ මහ පොළොව කොටලා අපි ඇති දැඩි කළා. ඒ මිනිස්සු හැදුනා වැඩුණා. දැන් කොම්පැනි කාර්යයක් ඕනේ නෑ මේක කරන්න. ඒ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා අපි තේරුම් ගත යුතු බරපතල කාරණා ගණනාවක් තියෙනවා. දැන් මං අර ඉස්සෙල්ලා කිව්වනේ මේ මොකද්ද මේ රුපියල් 254යි 740යි කියලා. ඕක ලාභෙ නෙවෙයි. ඕකට කියන්නේ ආදායම කියලා. දැන් ඕකෙන් කපන්න ඕනේ මොනවද දන්නවද? කොම්පැනි කාර්යයක් පැල්වත් එක කරන විදිහට මං කියන්නේ. පැල්වත්තේ කොම්පැනි කාර්යයක් කියනවා මේ වගා කරන්න හාලා දෙන්න. කොම්පැනියෙන් ලොකු මැෂින් එනවා. පොළව අඩි 4-5ක් පෙරලා හාලා දෙනවා. යටිපස උඩට ගන්නවා. හාලා දෙනවා. වැස්සට පස් හොදන්න යනවා. යව් පිරෙනවා. නිසරු වෙනවා. හාලා දෙනවා කොම්පැනි කාර්යයක්. හාලා කොලේක අස්සම් කරගෙන යනවා. හැවට මෙච්චරයි ගාන කියලා. යනවා. ඊළඟට කොම්පැනියෙන් බීජ ගෙනත් දෙනවා. කොලේක අස්සම් කරනවා බීජ ගහත්තු මෙච්චරයි කියලා. ඊළඟට හිටෙවම ඔන්න ලෙඩ එනවා. බෙහෙත් ගෙනල්ලා දීලා අස්සම් කරන් යනවා. ඊළඟ ලෙඩේ යවම පැලේ දුර්වල වෙනවා. පොහොර ගෙනත් දීලා අස්සම් කරන් යනවා. ඊළඟට උග්ගස් ටික කැපුවට පස්සේ එහෙන් යවනවා සල්ලි නැත්තම් ටැක්ටරේ. ඊළඟට පටවන් යනවා. පටවන් යනකොට අස්සනක් ගන්නවා පැටවුන් කුලි ගාස්තු කියලා. දැන් මේවා ඔක්කොම වික්කට පස්සේ කොම්පැනි මහත්තයා කතා කරලා කියනවා හාපු ගාස්තු මෙච්චරයි. බීජ ගාස්තු මෙච්චරයි. පොහොර බේත් මෙච්චරයි. පැටවුන් කුලි මෙච්චරයි. මෙච්චර ගන්නවා. දැන් පැල්වත් කොහොමද ගන්නෙ? 118යි පොලිය. මම ගියා පහුගිය 4 වෙනිදා අපි වසන් සහෝදරලාත් එක්ක හිඟුරානේ ඔක්කොම දීලා ගොවියන්ගෙන් අය කරන පොලිය
118යි. ගිනි පොලියට අපෙන් කපලා අපි එළියට එනවා. එළියට එනකොට මෙන්න තියෙනවා පැල්වත්තේ ගොවියන්ගෙන් මං අරන් ආවා බොරුණා. ඒ කට්ටියගේ අන්තිමේකට පේ සීට් එක වගේ දෙනවනේ. අවුරුදු අවසානයේ උප්පගා කරලා කොච්චර මුදලක් ලැබුණාද කියලා කැපුවාද කියලා හුඟක් ගොවියෝ ණයයි. මොකක්වත් නැහැ. සියඹලගෙන ආවේ නැහැ වගේ තමයි අන්තිමට උගක් ගිහින් දුන්නාට පස්සේ. දැන් ගෙදර නිකන් යවන්න බැරි හිටා කොම්පැනි කාර්යයක් කියනවා කමක් නැහැ. ඊළඟ කන්නේත් වගා කරන්න. මේ 10 ගිනියන්. මේ 20 ගිනියන්. අරක සාක්කුවේ දාගෙන එනකොට බාර් එකේ බෝතලයක් අරගෙන ඒක ගන්න බැරි නම් කසිපු පැකට් අරගෙන යනවා උප්මණ්ඩිය වල. ඊළඟ බොනවා හිතේ අමාරු. වැඩි හරියක් කසිප්පු. වැඩි හරියක් අපචාර. වැඩි හරියක් දුරාචාර වලට ওই ප්‍රදේශ ගොදුරු වුණා. බහුජාතික සමාගම් වලට අපේ සංස්කෘතිය, අපේ නිජ භූමිය, අපේ අයිතිය යටත් කරාට පස්සේ අපිට ලැබුණු අස්වැන්න ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. මේ අපේ බිම, මේ අපේ උරුමය, මේක කොල්ල කන්න, මේක ගොදුරු කරගන්න දෙන්න බෑ. සුද්ධ ඇවිල්ලා මේ ප්‍රදේශේ පාරවල් දිගේ යනකොට උන්ට කෙල හැලෙනවා. ඇයි? හැම තැනම ගස් කොළන් පේන. වැයි පොද දෙක තුන වැටෙනකොට මානන් ටික නැගිටිනවා. හොඳට හරිත වර්ණේ පේනවා. ඒ යනකොට මිනිස්සුත් පේනවා. හේදෑරි වෙච්ච ශරීර. මේ දුප්පර මිනිස්සු පේනවා. එතකොට සුද්දට හිතනවා සරුසාරේ ඉඳන් වැටට ගන්න පුළුවන් ශරීර ටිකුත් තියෙන දුප්පත් උන් ටික මුන් ටික දාලා මේ ඊටම කෙටෙවනම් අපට සරු. උන් කල්පනා කරනවා. උන් කියලා පාරේ යන්න කියනවා. පදියතලාව හොඳයි. දුප්පත් උන් ගොඩක් ඉන්නවා. රිදිමාලියත් හොඳයි. බිබිල හොඳයි. මහවල හොඳයි. සෑහෙන දුප්පත් උන් ඉන්නවා. ශ්‍රමය සෑහෙන්න තියෙනවා. කොටෝ ගන්න පුළුවන්. උන්ගේ ඉඩම් ටික ගමු. රවට්ට ගන්න පුළුවන්. දන්නේත් නැහෙනි. දෙන දෙයක් ආව වෙන දෙයක් බලාගෙන ඉන්නවනේ දෙන්න කියනවා. හිටපියව වෙන දෙයක් වෙනකන් ඉන්නේ නැත. පින්නගලක් අපි දෙන්නේ නැත. ආදරණීය තාත්තේ සහෝදරයා කල්පනා කරලා මේ විදිහට පාලකයෝ අපේ ඉඩම් කොල්ල කන්න හදනවා. මේක ගොදුරු බිමක් කරගන්න දෙන්න බෑ. මේක බහුජාතික සමාගම් වල ගොදුරු බිමක් කරන්න දෙන්න බෑ. කල්පනා කරලා බලන්න. එහෙනම් මේ ඉඩම් දෙන්න බෑ කිව්වේ අපි විතරක් නෙවෙයි. මේ රටේ නීතිය වල් වැදිලා තියන්නේ. නීතිය පැත්තකට දාලා අපි පෞද්ගලික කාලේ උද්ඝෝෂණ කරනකොට අපි කිව්වා මේවා වන සංරක්ෂණයටයි දීලා. මේවා ජල පෝෂිත ඉඩම්. මේවට අත තියන්න එපා. අපේ සංස්කෘතිය මේකේ තියෙනවා. පුරාවස්තු තියෙනවා. මේවා වනසන්න එපා කිව්වා. පාලකයෝ කිව්වා නෑ කියලා. අපි බලපෑම් කළා. ඒ කාලේ වසන්ත සහෝදරයා, නාම සහෝදරයා මම පාර්ලිමේන්තුවේ ඉඳන් කිව්වා ඇවිල්ලා පරීක්ෂා කරලා බලන්න කියලා. ඔන්න ඒ අනුව 2006 ওই දෙහිගම ඉඩම පරීක්ෂා කරන්න අපි කෑකෝ ගහලා නිලධාරියෙ එව්වා. මේ තියෙන්නේ ඒ වාර්තා. දැන් රටේ නීතියේදී මේ වාර්තා පැත්තකට ගිහිල්ලා. මෙන්න එක වාර්තාවක්. ශ්‍රේෂ්ඨ පරීක්ෂණ වාර්තාව. කවුද දන්නවද මේක අස්සම් කරේ? MP සරත් ප්‍රනාන්දු. වන සංරක්ෂණ ජෙනරාල්. ඊට පස්සේ WM ජයතිලක අතිරේක ලේකම් ඉඩම්. මේ දෙන්න ඇවිල්ලා දවස් ගානක් දෙහිගම ඇකිරියන්පුර ප්‍රදේශයේ ඉඩම් බලලා මෙන්න මේ දීර්ඝ වාර්තාව හැදුවා. මේ වාර්තාව හදලා බාර දුන්නා. ඒකකට ජනාධිපති. මෙන්න ඒක කියන වාර්තාවේ පොඩි කොටසක් මම කියන්නම්. මාතෘකාව නිර්දේශ. මෙන්න යාළගේ නිර්දේශ. මොකක්ද? මෙම ඉඩම් උප්පදාව සඳහා දීර්ඝ කාලින බදු දීම සිදු කළහොත් පහත සඳහන් ගැටලු මතුවීමේ අවදානමක් ඇත. ඉගිනියාගල සේනානායක සමුද්‍රයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන මෙහි වනවැස්ම ඉවත් වූ විට ජලාශයට සැපෙන ජලයේ ප්‍රමාණය අඩු වී යා හැක. මෙම තත්ත්වය මෙකී ජලාශය මගින් නිපදවන ජල විදුලි ධාරිතාවය අඩු වීමට ඉවහල් විය හැකි අතර ජල ප්‍රමාණය අඩු වීම ඍජුවම අම්පාර දිස්ත්‍රික්කයේ වීවගා කරන කුඹුරු ඉඩම් ප්‍රමාණය අඩු වීමටද හේතු විය හැක. උප්වගාව සඳහා බිම් සකස් කිරීම නිසා වැයි කාලවලදී නිරන්තරයෙන් පස සෝදා යාමෙන් ඇතිවිය හැකි සියලු අහිතකර තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් ඇත. තුරුවැස්ම ඉවත් වීම සියලුම දිය කඳුරු සහ ජල මූලාශ්‍ර සිඳී යාමට ඉවහල් විය හැකි අතර ඍජුවම ජල පෝෂක ප්‍රදේශයේ විනාශය වීමට හේතු වනු ඇත. එමෙන්ම මෙම ඉඩම් ගල්ඔය වන උද්‍යානයේ අසල ඇති බැවින් උප්වගා කිරීමෙන් පසුව ඒවා කෙරෙහි ආකර්ෂණය වන වන අලීන් නිසා දැනටද සුළු වශයෙන් ඇති අලි මිනිස් ගැටුම උද්ගවනු ඇත.
මේ සඳහා විසඳුම් වශයෙන් යෝජක සමාගම විසින් විදුලිවට යෙදීම සඳහන් කර ඇතත් දැනටද පැල්වත්ත සීනි සමාගම විසින් ක්‍රියාත්මක කරන මෙම ක්‍රමයේ ඇති අසාර්ථකත්වය ඉතා පැහැදිලි හේතු සාධක සහිතව සනාථ වී ඇත්තකි. එබැවින් ඇකිරියන් කුමරදුන් කොටසේ මෙම ව්‍යාපෘතිය සඳහා ලබා දීම නිර්දේශ නොකරන බව කාර්මිකව දන්වා සිටිමි. මේට හේතුව වන්නේ මේ ඉතා අධික ජල පෝෂක ප්‍රදේශයක් නිසාය. මෙන්න කිව්වා. දැන් මම අහනවා මෛත්‍රී මහත්තයෝ කෝ නීතිය? රනිල් වික්‍රමසිංහ මහත්තයෝ කෝ නීතිය? වන සංරක්ෂණ අධ්‍යක්ෂක ජනරාල් ඇතුළු රටේ නිලධාරීන් කියනවා මේකට උක්කෙපා කියලා. තුර මොකාට දුක්කෝන? නීතියට උක්කෙපා. පාලකයට උක්කෝන. දයාගමගේට ඕනේ. මම දයාගමගේට අභියෝග කරනවා. මම සොයිසට අභියෝග කරනවා. මම ලක්ෂ්මන් සෙනෙවිරට අභියෝග කරනවා. මාධ්‍ය ජාලයකින් අපිට ඉඩක් දෙන්න. මූණට මූණ මරෙල්ල මාධ්‍ය සාකච්ඡාවේ ඇත්ත කතා කරන්න පුළුවන් නම් බාරගෙනලා ඔක්කොම රෙදි දාලා. පුළුවන් නම් වරෙල්ල මේවා නෑ කියන්නේ. පුළුවන් නම් වරෙල්ල මේවා නෑ කියන්නේ. Oh haring nang haring ini, soy sana soy saya, maiti nam maiti ini, moka awat galon wari tidak, apel galon raja hamil agarnya, kami tapi saudara saudari. Mengenai ilaga warta, mengenai karat warta, moka ada, dehiga makara, tunsi hatta tunak, api gua Puravidya Adhyaksha Jenderal, Senarat di sana ke mahathai kali, meke Purawastu tino, meke Aityahasika Magama Rajadhaniye sita. බුදුගම රජතුමා එලාර සමග යුද්ධයට යනකොට ගිය මාර්ගයේ මෙතන වැළලා තියෙනවා. බුත්තලබත්තල මෙතන තියෙන පදිය තලාව, අර පැත්තෙන් කොළමන් තලාව, අර පැත්තෙන් තියෙන පළතුරු වැල්ල, අර පැත්තෙන් තියෙනවා මයංගනේ ස්තූපය, මේ පැත්තෙන් දීඝ වාපිය, අර පැත්තෙන් බුදුරුව ගල, මේ පැත්තෙන් සොරබර. පුරාවිද්‍යා මහා බිම් ප්‍රමාණයක්. එඳා ඒක වනසන්ට දෙන්න බැරි හින්දා අපි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගෙන් ඉල්ලුවා මේ ගැන ගවේෂණයක් කරන්න. මේ ගැන පරීක්ෂණයක් කරන්න. මෙන්න කළා. මේ වාර්තාව 2007 10යි 17 වෙනිදා. කවුද දන්නවද මේ පරීක්ෂණයට ආපු නිලධාරී? එම් රංජිත් කුමාර. කවුද එයා? පුරාවිද්‍යා පර්යේෂණ සහකාර. පරාක්‍රම ඩී බණ්ඩාර. පුරාවිද්‍යා පර්යේෂණ සහකාර. සමීර ආර්යතිලක. පුරාවිද්‍යා පර්යේෂණ සහකාර. මෙන්න ඒ කට්ටිය ඇවිල්ලා හදපු වාර්තාව. මේ වාර්තාවේ කියනවා දෙහිගම ඇකිරියන්පුරේ බැක්ටීරියා ගහන්න හදන භූමියේ පුරාවිද්‍යා ස්ථාන ස්මාරක 7ක් ඒකට අඳුරගෙන තියෙනවා. තාම ඒවා ගවේෂණය කරලා නැහැ. මොනවද අඳුරගෙන කියලා තියෙන්නේ? ඔන්න ඒක මොකද්ද? අංකයක කටාරන් සහිත ලෙනක් තියෙනවා. කටාරන් නිකන් හිටින්න බෑ. කටාරන් ගලේ කොටන්ට ඕනි. කටාරන් සහිත ගලේ ලෙනක් තියෙනවා. කොහොමද කියන්නේ? අදාළ ව්‍යාපෘතියේ ඉදිකිරීම වලට යෝජිත භූමියේ මැද කොටසේ පීටි මැදගොඩ කන්ද නැමැති කුඩා කඳු ගැටේ නැගෙනහිර බෑවුමේ පිහිටි කටාරම් සහිත ලෙනගේ ලෙනේ දිග මීටර් 17ක් පමණද ගැඹුර මීටර් 10ක් පමණද උස මීටර් 7ක් පමණද වේ. ලෙන් විවරය නැගෙනහිරට අභිමුඛව ඇත. සුද්දන්ට ලෙනක් වැඩක් නැත. උන්ට අවශ්‍ය පසේ සාරයයි අපේ ශ්‍රමයයි අපේ ඉතිහාසයේ මුතුන් විත්තන් හදපු පුරා වස්තු පෞරාණික ස්ථාන සමතලා කරලා ඒ වගේ උක්කිටවන්න දෙන්න හදනවද? දෙන්න පුළුවන්ද? දෙන්න බෑ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. අංක 2 මොකක්ද? ස්වභාවික ලෙන. අංක 1 කටාරල් ලෙනේ සිට මීටර් 15ක් පමණ ගිනිගොඩ දිශාවෙන් ලෙනට ඉහළින් පිහිටි ස්වභාවික ලෙනකි. දිග මීටර් 6කි, ගැඹුර මීටර් 4කි, උස මීටර් 4ක් පමණ වේ. ගල්ලේ සුද්දට වාසි පුරන්න ලෙනක් හදලා උපැත්තේරියක් දාලා කල්පනා කරලා. අංක 3 ගොඩනැගිලි අවශේෂ. ඒ කාලේ ගොඩනැගිලි හදලා ඒවා කඩන් වැටිලා අවශේෂ තියෙනවා. කොටස් තියෙනවා. මොනවද තියෙන්නේ? කටාරම් වෙන පිටි කඳු ගැටයක පටින දෙසින් තනිතලාවේ කුඹුරු යායක් අතරින් පිහිටි සිදුරක් සහිත ගල් පුවරුවකි. සිදුරක් හදලා මෙම ස්ථානයේ යම් ඉදිකිරීමක සාධක ලෙස හෝ කැබලි හෝ ඉතිරිව ඇත. මෙම සිදුර සහිත ගල් පුවරුව කණු පාදමක් හෝ වැසිකිලි ගලක් විය හැක. මෙම කොටසට උතුරින් ඊට යාවද ගල් උපයෝගී කරගෙන තනන ලද බැම්මක සාධක දක්නට ලැබේ. පුරාවස්තු තියෙනවා.
ඊළඟට අංක 4 ස්තූප කොට නැගිල්ල. චෛත්‍ය එකක් නටබුන් තියෙනවා. කොහොමද තියෙන්නේ? අංක 3 කොට නැගිල්ලේ අවශේෂන වායව දිශාවෙන් මීටර් 400ක් පමණ දුරින් පිහිටි ස්තූප කොට නැගිල්ලක් ලෙස සැලකිය හැකි ගොඩනැගිලි මීටර් 10 වැඩි කිරීම 10ක් පමණ දිග පළලින් යුක්ත වෘත්තාකාරව දක්නට ලැබේ. චෛත්‍යකුත් තියෙනවලු. චෛත්‍ය දෝසර ගොඩ. උක්කම්ම කර්මාන්තශාලාව දාම්. මෛත්‍රී මහත්තයෝ යහපාලනයේ නේද තියෙන්නේ. ගබයි දාගබයි ගමයි පන්සලයි රටක් සස්ත්‍රීක කරපු ඉතිහාසයක් වලලා කර්මාන්තශාලාවයි පැක්ටේරියයි උප්පිමයි හදලා රටක් වනසණ්ඩ වෙල්ලස්ස වනසණ්ඩ පින්තන්න වනසණ්ඩ ඌව වනසණ්ඩ සුත්තනේ හිතනු එපා කියලා අපි කියන්න කැමති ආදරණීය තාත්තේ සහෝදර සහෝදරි. තවත් එකක් තියෙන අංක 5. මොකක්ද? පැරණි වැව කුට්ටිය. අංක 6 පැරණි සොහොන් සැලකිය හැකි කොටසක්. අංක 7 ගල් බැම්ම. මේ ඔක්කොම කියලා මේ නිලධාරීන් තුන්දෙනා අන්තිමේට යෝජනාවක් කරනවා. නිගමනයක් කරනවා ආණ්ඩුවට. මොකක්ද දන්නවද? මෙම භූමිය නිරීක්ෂණයට ලක් වූ ස්ථානවල පුරාවිද්‍යා රක්ෂිත වශයෙන් වැදගත් ස්ථාන පිහිටා තිබේ. මෙම භූමිය මාතෘ ආශ්‍රිතව පිහිටා තිබීම නිසා සියුම් ගවේෂණයකට ලක් කළහොත් වටිනා පුරාවිද්‍යා ස්ථාන, ප්‍රාග්ෛතික ස්ථාන, මෙවලන් සහිත ස්ථාන සොයා ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම මෙම භූමිය ආසන්නව දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති ආරක්ෂිත ස්මාරක වන ඇඳගල මාලිගා තැන්න වැනි ඉපරණි පුරාවිද්‍යාත්මක ආගයකින් යුක්ත ස්ථාන දක්නට ලැබේ. අදාළ ප්‍රදේශයන්හි වගාදින් සඳහා යෝජිත ප්‍රදේශවල වටිනා පුරාවිද්‍යාත්මක සාධක බහුලව දක්නට ලැබෙන බව ප්‍රදේශ වාසීහුද පවසති. එබැවින් මෙම උප්ව්‍යාපෘතිය අපට අනුමත කළ නොහැක. මේ කිව්වේ පුරාවිද්‍යාඥයෝ. මං අහනවා මෛත්‍රී මහත්තයා රනිල් මහත්තයලා දැන් කොහොමද මේවට දෙන්නේ? දයාගම ගේලා රට සංස්කෘතිය රකින්නවලු, ජාතිය රකින්නවලු, යකුණු ජාතිය වලලා සංස්කෘතිය කා විනාශ කොට ගැසල්වෙන් සුද්දාට ඉඩම් දෙන්න පුරාවස්තු වනසන්ට පොපට මෙහි ඉඩක් නැති බව අපි කියන්නේ ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරි අපිට ලාභ ලබන නෑ. ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරි අපි තේරුම් ගත යුතු බොහෝ කරුණු කාරණා තියෙනවා. මේක අපේ ආදිවාසී ජනතාවගේ බිම. අපේ රටේ ලෝකෙ පිළිගත්ත අපේ රටේ එකම ආදිවාසී නායකයා අපේ තිසා හාමියත්තන්ගේ පුත්‍ර රත්නය වර්තමාන ආදිවාසී නායක අපේ වන්නිලැත්තෝගේ නිජ භූමිය මේක. ඔවුන්ගේ පරම්පරාව සැරිසරපු කැලෑවේ තියෙන ගහකොළ ඇලකොළ මේ ස්ථානයේ ඔවුන්ගේ විතරක් නෙවෙයි. මහෝය පොල්ලවැද්ද පරම්පරාවේ ඔවුන්ගේ නිජ භූමිය. ඔවුන්ගේ විතරක් නෙවෙයි. බිබිල මැදගම මොනලාගල රතුගල ඇත්තන්ගේ භූමිය මේ තියෙන්නේ. මේ ආදිවාසී ජනයාගේ ඥාන සම්පත් ඔවුන්ගේ නිජ භූමියට එන්ට කියනවා. අපේ බිම් වලට එන්ට කියනවා. ඇවිල්ලා උක් වවන්ට කියනවා. කොම්පැනි කාර්යයට ගන්න කියනවා. ආදිවාසී ජනයාට කුමක් වෙයිද? අපේ සංස්කෘතියට කුමක් වේවිද? අපේ පුරාවස්තුවට කුමක් වේද? ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි මුන්ගේ ව්‍යාපෘති වාර්තාවේ මෙහෙම තියෙනවා. අපි මේ කොම්පැනි කාර්යයට 2006 ලියලා යවුවා. ආණ්ඩුවට ලියලා යවුවා. අපේ ප්‍රදේශවල උපකාර කරන්න දෙන්න එපා. අපි ඔයාලට උදව් කරන්න කැමතියි. ඔයාලා යන්න උපකාර කරන්න සුදුසු ප්‍රදේශ ටිකක් තියෙනවා. 1994 වැහුවා කන්තලේ කර්මාන්තශාලාව. පාඩුයි කරගෙන යන්න බෑ කියලා ඒ කට්ටිය වහලා ගියා. අපි මේ කොම්පැනි කාර්යයට කිව්වා කන්තලේට යන්න. කන්තලේ වැවෙන් වතුර දෙන අක්කර 25000ක් තියෙනවා. ගොඩ ඉඳන් තව අක්කර 10000ක් තියෙනවා. ඔක්කොම අක්කර 35000ක් කන්තලේ තියෙනවා උප් වලට වෙන් කර. වතුර දෙනවා මහ වැවෙන් අක්කර 25000ක්. කර්මාන්ත ශාලාවක් තියෙනවා. මැෂින් ටිකක් තියෙනවා. ඒ වගේ වැඩ කරපු පුහුණු සේවකයෝත් ඉන්නවා. වගා කරලා පුරුදු ගොවියොත් ඉන්නවා. අපි රජයටයි කොම්පැනියටයි කිව්වා අලුතෙන් ඇවිල්ලා ඔක්කොම කරන්න අමාරුයිනේ. අතෙන්ට යන්න කියලා. කොම්පැනි කාර්ය අපට ලියුමක් කිව්වා. කොහමද දේ ලියුමේ තියෙන්නේ? කන්තලේ උප්වගාව සඳහා තාක්ෂණිකව නුසුදුසුයි. කන්තලේ දැන් තාක්ෂණිකව උප්වගා කරන්න නුසුදුසුයිලු. ඒ කිව්වේ පස හොඳ නැල්ලු. පස හොඳ නැල්ලු. දැන් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි. දැන් 1994 ඉඳන් කන්තලේ වහලා. හිඟුරාන පණ අදිනවා. ඔන්න අලුත් ආයෝජකයෙකුට දීලා දැන් ටිකක් වහා කරලා දෙනවා.
හිඟුරාන වහනවා අරිනවා ඕන් ටිකක් අරගෙන ඉන්නේ. පැල්වත්ත ඊළඟ කර්මාන්ත. සෙවණගල ඊළඟ කර්මාන්තේ. වහනවා අරිනවා. ආයෝජකව යනවා තව එකෙක් එනවා. බැරි වෙනකොට අතහැලා දානවා. කර්මාන්ත හතරම පණ ඇදලා. සමහර ඒවා පණ ගිහිල්ලා කාන්තලේ. කොම්පැනි කාර්යය කියනවා තාක්ෂණිකව කාන්තලේ සුදුසු නැල්. මේක නැවුම් බිම, සරුසාර බිම. තාම කවුරුත් අත තියපු නැති නිරවුල් බිම. දැන් මුන් මේකට කැමති මේ සරුසාර බාර. දැන් මේක උප්පගා කළා. අවුරුදු 15ක් 10ක් 15ක් ගිහලා මුන් කියනවා අපි යනවා. දැන් මේක තාක්ෂණික නුසුදුසුයි. කාන්තලේ වගේ නුසුදුසු වුණා. උන් යයි අපට රොඩ් ඉතුරු වෙයි. කල්පනා කරලා මෙතනටත් කන්දලේට වෙච්ච දේ කරගන්න ඕනේද? හිඟුරානට වෙච්ච වැඩේ ඕනේද? අපට ඕනේ නැහැ. එඳ ආදරණීය මේ තාත්තේ සහෝදර මේවා අපට සුදුසු ගෝණේ. වගාවන්නේ අපි කියන්නේ උපවගා කරන්න බෑ කියලා. මේ ප්‍රදේශවල හදන්න පුළුවන්. භෝග 35ක් හදන්න පුළුවන් නම් කුෂිකර්ම මාත්‍යංශ කියනවා නම් මේ පස මේ දේශගුණ தත්ත්වය මෙන්න මේ භෝග වලට සුදුසුයි කියලා. හොඳම භෝගේ ඉඳන් එක එක පෙළට දැම්මොත් අංක 40ට විතර එනවා උක්. ඒකත් කරන්න පුළුවන්. අපිට දෙන්න අංක 1. අපිට දෙන්න නැත්නම් 2. අපට 40 එපා. අපිට දෙන්නන්නේ හොඳ නැති එක. නරක එක. ඒකයි අපි විරු. ආදරණීය මේ තාත්තේ සහෝදරයෝ. හිඟුරානට සේනානායක සමුද්‍රයෙන් වතුර දෙනවා උප්පගාවට. සෙවණගලට උඩවලෙන් වතුර දෙනවා උප්පගාවට. පැල්වත්තේ ඇතුලේ වැව් ගොඩාක් තියෙනවා. ඒකට වතුර දෙනවා. අපි අහුවා කොම්පැනි කාර්යගේ ඒ කාලේ අපේ ප්‍රදේශවල වැව් ඇත්තෙත් නැහැ. දෙන්න වතුර ඇත්තෙත් නැහැ. උඹලා කොහොමද මේ වගාවට වතුර ගන්නෙ? අපේ ප්‍රදේශය හරි නියගෙන් බැට කනවා. පායන කාලේට ඔය මදුරා ඔය වලවල් ගහලා බොන්න වතුර ගෙනියනවා. මේ පදියතලාවේ පහුගිය කාලේ ජලයේ හිඟකමට උද්ඝෝෂණ තිබ්බා. උප්පගාවේ එන්නේ නැතුවත් අපිට ජලයේ හිඟයි. එහෙම තියෙන වෙලාවක උඹලා කොහෙන්ද වතුර ගන්නෙ කියලා. කොම්පැනි කාර්යය මේක පත්තරයකට දුවා. ඒකට බය වෙන්න එපා. අපි අක්කර දෙකකට එක බැගින් නලලින්ද ගානේ ගහලා භූගත ජලය අරගෙන උප්පගා කරනවා කියලා කිව්වා. භූගත ජලය අක්කර දෙකකට හෙක්ටයාරයකට නෙවෙයි අක්කර දෙකකට එක නලලින්ද ගානේ ගහනවා. එතකොට අක්කර 62500කට නලලින් කීයද? කල්පනා කරලා 30000කට වැඩි වෙයි. එතකොට මොකද වෙන්නේ? භූගත ජලය ටික ඇදලා ගන්නකොට ගඟේ වතුර පහළට යනවා. ලිඳේ වතුර පහළට යනවා. මහ ගස් මැරෙනවා. පොඩි ගස් මැරෙනවා. පොළොව නිසරු වෙනවා. පෞද්ගලීකරණේ නාමයෙන් කාන්තාරකරණය පදියතලාවට මහවැට රිදී මාලියන්තට බිබිලට මයියන්ට මැදවමට මඩුල්ලට ලුණුගලට එනවා. පෞද්ගලීකරණේ නාමයෙන් ආයෝජකයන්ගේ නාමයෙන් අපි කාන්තාරකරණයට ලක් වෙනවා. අද සෙවණගලට යන්න. අද පැල්වත්තට යන්න. අද හිඟුරානට යන්න. අද කන්තලේට යන්න. මේ මදනල හමන්නේ නැත. මේ සිසිලස නැත. මේ වගේ සොඳුරු දැක්මක් නැත. අපි ගහට පොළට ඇලට දොළට සතා සීපාවට පෙම් බැඳපු විශ්වාදරණීය අම්මේ තාත්තේ සහෝදරිය ඒ කැලේ වනසන්ට දෙන්නේ කොහොමද? මේක කාන්තාරයක් කරගන්න ඕන. අපි මේ වෙලාවේ තවස්සට නගන ඉරත වෙනවා. අද මේ රැස්වීමේ මම හවස 4 වෙනකොට බණ්ඩාරවලට යනවා. ඒ පැත්තේ ප්‍රශ්න. මොකද්ද ප්‍රශ්න? භූගත ජලය ගැනීම නිසා මහා ගිලා බැසීම් වෙනවා. ගෙවල් පුපුරනවා, ලින් හිඳනවා, ඇලවල් හිඳනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ උමාවේ ව්‍යාපෘති කියලා ව්‍යාපෘතියක් පටන් ගත්තා. මේ කට්ටියත් ඒක කරගෙන යනවා වර්තමාන කාලේ. එපා කීවට ඇහින්නේ. දැන් මොකද වෙන්නේ? මහ පොළොව යටින් උමගක් හාර යනවා. උමග හාරගෙන යනකොට භූගත ජල ගංග හම්බ වෙනවා. භූගත වැව් හම්බ වෙනවා. ඔක්කොම වතුර ටික දැන් උමන් කටේ එළියට එනවා. පොළොවේ ඇතුලේ වතුර එළියට ඇදලා ගන්නකොට උඩ තියෙන ලින් හිඳෙනවා. ඇලදොලවල් හිඳෙනවා. කුඹුරු වැඩ කර ගන්න බෑ. ගස් මැරෙනවා. කුඩා තේවතු මැරෙනවා. ගෙවල් 7112ක් පුපුරලා තියෙනවා. 7112. ලින් උල්පත් ඇල දොල කුඩා වැව් ඔක්කොම 3200කට ආසන්න ප්‍රමාණයක් හිඳී ගිහිල්ලා ඉවරයි. බණ්ඩාරව නගරයේ ගිලා බහින් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරය උමගත් එකයි භූගත නලලින් 30000 ඒකත් වැඩි ලොකුයි. අර එක උමගක් කානකොට ඒ වෙන විපු විනාශේ නලලින් 34000ක් වැදුනම මේ මහ පොළොව ඉවරයි. ඉඩ දෙන්න බෑ. මේ ජල සම්පත, මේ වන සම්පත, මේ ඉඩම් සම්පත සුද්ධන්ට වනසන්ට දෙන්න බෑ. ඔබ මේ ඉඩම පාවිච්චි කරන්නේ කොහොමද දන්නවද? මේ ඉඩම ආරක්ෂා කළා.
වැටි ටික දාලා වැටවල් දහලා ගහකොළ හිටෝලා අපි මැරෙනකොට අපේ දරුවන්ට හරිය ඉදිරි කරලා යන්න ඕනේ කියලා අපි පාවිච්චි කරනවා. නමුත් මේ කොම්පැනි කාර්යය එහෙම පාවිච්චි කරන්නේ නැහැ. කොම්පැනි කාර්යය දන්නවා මේක මට දිගට නින්න නෙවෙයි ලාභේ ගත්තා. නිසරු වෙනකොට යන්න ඕනේ. කෙටි කාලයක් ඇතුළත උපරිම ලාභي ගන්න බලනවා. උන් ඊටම නිසරු කරලා යනවා. කන්දලේට උනේ ඒක. හිඟුරාට වෙලා තියෙන්නේ ඒක. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි. ප්‍රශ්නේ හරි ගැඹුරු. මේක දේශපාලන කෝණ වලින් දකින්න එපා. දේශපාලන කණ්ණාඩි වලින් දකින්න එපා. ඡන්දෙදී පියුම් සමහර පක්ෂවල ඇති ඔබ වලලාලා හරි ගොඩ එන්න බලනවා. අපිට ගොඩ එන්න දෙන්නේ නැහැ. එංග ඡන්දෙදී පියුම් රටේ ගොඩක් අය දුප්පත්. ඡන්දෙදී මිනිස්සු දුප්පත්. ඡන්දෙ ගත්තේ අපේ රටේ ගොඩක් අය පොහොසත්. කෝටි ප්‍රකෝටි ප්‍රතිවලයි. පාර්ලිමේන්තුවට ගිහිල්ලා පළාත්සභාවට ගිහිල්ලා කියනවා වවන්නෝ දිනන්නෝ වවන්නෝ දිනන්නෝ එංග වගා කරන්න කියනවා අපිට. වවන්නෝ දිනන්නෝ ඒ ඉස්සර දැන් වවන්නෝ හිඟන්නෝ කල්පනා කරලා බලන්න. වවනවා විගුණ ගන්න බෑ. වවන්නෝ හිඟන්නෝ ඡන්දෙ ගන්නෝ දිනන්නෝ ඇමැත්තෝ දිනන්නෝ කැමැති ආකාරයක භාණ්ඩාගාරය සුද්ධ කරනවා. කොම්පැනි කාරෝ ගෙනවා දිනනවා අපි පරදිනවා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා දැන් ජනතාව දිනිය යුතු කාලය එළඹ තියෙන බව තේරුම් ගන්න කියලා අපි ඉල්ලන්න කැමතියි. තේරුම් ගන්න. දැන් හැමදාම කාලෙකෝ ඉදිරි ඇති. අපි පෙරදුනා. දිනුවා. අපි දුප්පත් වුණා. පොහොසත් වුණා. දයාගමගේ සොයිස ලක්ෂ්මන් තෙරේගත් කට්ටිය පොහොසත් වුණා. අපේ චන්තෙන් ගිහිල්ලා පොහොසත් වුණා. අපි හිටියට වැඩිය දුප්පත් වුණා. අපේ සංස්කෘතිය වනස ගත්තා. පරිසරය වනස ගත්තා. තවත් වනසන්ට කට්ටිය එනවා. ගැඹුරින් තේරුම් ගන්න. ප්‍රබල ක්‍රියාකාරීත්වයක් දෙන්න. එඳ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය පුළුල් දෘෂ්ටියකින් බලා ප්‍රශ්නය තේරුම් ගත යුතුයි කියලා අපි කියන්නේ කැමතියි. කල්පනා කරලා බලන්න. එඳ අද වෙනකොට තත්ත්වය බරපතල තත්ත්වයට පත් වෙලා තියෙනවා. එඳ අද මේ ජනතාව බෙලහින තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ රට දුප්පත්. අපේ වන්නිලැත්තෝ කිව්වා අපි දුප්පත් නෑ කියලා. මමත් කියනවා අපි දුප්පත් නෑ කියලා. අපි රුපියල් 7 වලින් දුප්පත්. අපි රුපියල් 7 වලින් දුප්පත් වුණාට මේ රට හරි පොහොසත්. කොහොමද පොහොසත් වෙන්නේ? වර්ග කිලෝමීටර් 65610ක් රටේ තියෙන. ලොකු බිමක් නෙවෙයි පොඩි බිමක්. කෝටි දෙකකට ටිකක් වැඩි ජනතාවක් ඉන්නවා. මේ මහ පොළොව කියනවා පොළොව විකුණන්න එපා. මේක උඹලගේ ධනස්කන්ධ. මේක නිදානයක්. මේක අස්සද්ද ගනිලා. බෞද්ධෝග හදපල්ලා. මේකේ ඛනිජ සම්පත් තියෙනවා. කර්මාන්ත හදාගනිලා. ජොබ් ගනිලා. ණයටම කන්න එපා. විකුණන් කන්න එපා. මේ මහ පොළොවේ කෝටි දෙකක් නෙවෙයි කෝටි 10 15කට කණ්ඩ දෙන්න පුළුවන් පොළොවක් මේ තියෙන්නේ. මෙන්න ධනෙ රුපියල් 7 වලින් දුප්පත් උනත් මහ පොළොවෙන් දුප්පත් නෑ. වැසි සම්පතින් දුප්පත් නෑ. අරීය ජල වහන රටාවකට මධ්‍යම කඳුකරේ සිට ගංගා 103ක් ගලා බසිනවා. තවත් අනුගංගා 94ක් ගලා බසිනවා. මේ වටේ හැමතැනම දිය බුබුල් තියෙනවා. උණු වතුර බුබුල් වහලේ තියෙනවා. මහවැය තියෙනවා. ස්වභාවික උල්පත් තියෙනවා. ජල සම්පතක් තියෙනවා. වනස ගන්න මහදනයක් ජලය කල්පනා කරලා බලන්න. අහසින් වැටෙන එකදී අපි දුකදෝ මානව වර්ගයාගේ ප්‍රයෝජනෙට ගෙන මිසක මූදට ගලාගෙන යාමට ඉඩ නොතබමි කියලා ලෝකයේ ප්‍රධාන ජල පාඨය නිර්මාණය කළේ මහා පරාක්‍රම බහුල රජතුමා. වැව් 30000ක් ඇදුවලු 40000ක් ඇදුවලු වංශ කතාවල ගණන් කිහිපයක් තියෙනවා. ඒ මහතපු රටක කෝබල වැව් කල්පනා කරලා බලන්න. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා අපි දුප්පත් නේ. සාරවත් මහ පොළොවකින් පොහොසත්, සාරවත් ජල සම්පතකින් පොහොසත්, සාරවත් ශ්‍රම සම්පතකින් පොහොසත්, සාරවත් හිරු එළියකින් පොහොසත්. සමකේට ආසන්න රට. හොඳට ඉරමුදුන් දිනවා. හිරු එළිය අවශ්‍යමයි. පළදරම් ගහ හැදෙන්න. ඵලයෙන් සීතල රටවල් වල බොහෝ දේවල් කරන්න බෑ. පැය 24න් පැය 12ක් හොඳට හිරු එළිය වැටෙනවා. සාරවත් පස, ජල සම්පත, ශ්‍රම සම්පතක් තියෙනවා. පාලක අවුරුදු 70ක් රට වෙනසුවා. හැදුවේ නෑ. මේ ධනෙ මේ මහා ධනෙ ඉඩම, මහා ධනෙ ජලය, මහා ධනෙ මේ ස්වභාවික අපේ පරිසරය, මේ සුළඟ, මේ හිරු එළිය, මේ ජලය මුන්ට ඒව ධනෙ නෙවෙයි. ඊටපු පාලකත් වර්තමාන පාලකත් කියනවා රට හදමු. ප්‍රාග්ධනෙ නැති බැවින්
ආයෝජකයෝ නැති බැවින් අපි රට යන්නේ. රොත්ත පිටින්ම ගුවන් යානාවට නගිනවා, පවුල් පිටින් නගිනවා, පියාසර කරනවා, කොහෙ සිංගප්පූරු යනවා, ඇමරිකා යනවා, ජපානය යනවා, බ්‍රිතාන්‍ය යනවා. යනකොට මාධ්‍ය සාකච්ඡාවක් කියලා කියනවා අපි දිවසුම් 5ක් ගහන්න යන්නේ. දිවසුම් 10ක් ගහන්න යන්නේ. ආයුධකෝ ගේන්න යන්නේ, සල්ලි ගේන්න යන්නේ, ණය අරන් යන්නේ, ආධාර ගේන්න යන්නේ. පාලකෝ පියාඹන. පියාඹන ඒනකේ ඉඳන් හවසට ආපහු අපේ රූපවාහිනිය කියනවා අද දිවසුම් 7ක් ගැහුවා. බුකටේක් එනවා. ගැසල් වෙන්චස් එනවා. එතකොට තායිලන්තේ සූටෙක් එනවා. එතකොට චීනේ ගුන්ආන් ගොන්ඩි එනවා. කොම්පැනි එනවලු. අපට කොරන්නේ. කල්පනා කරන්න. ආවා. මොකද කරේ? උඩු ගෙනාවා. ගානිකා මඩම් ගෙනාවා. කැසිනෝ ගෙනාවා. කෝපලව හදපු රට කල්පනා කරලා සතු රටක්. ප්‍රාර්ථනේ එහෙ හොයන් යන්නේ ඇයි? මෙන්න ප්‍රාර්ථනේ මහ පොළොව, මෙන්න ශ්‍රමය, මෙන්න කොල්ලෝ, මෙන්න කෙල්ලෝ, මෙන්න ගොවියෝ. ප්‍රාර්ථනේ ඇත පාලකයන්ට තේන්නේ නැත. පාලක අරුන්ට කියනවා ඩොලර් අරන් එන්න, යෙන් අරන් එන්න, පවුන් අරන් එන්න, යූරෝ අරන් එන්න, අපටත් දෙන්න. ටිකක් මහ භාණ්ඩාගාරට දාලා මෙන්න නිදානේ ඉඩම් ගන්න. ජල සම්පත ගන්න. ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරියෝ. සුද්ධත් මේ රට වෙනසුවා. ඒ සුද්ධගෙන් පස්සේ කළු සුද්ධත් මේ රට වෙනසුවා. කල්පනා කරලා බලන්න. 1815 මාර්තු 2 වෙනිදා කියන්නේ අපේ රටේ සෝචනීය දවසක්. ඇයි දන්නවද? සමස්ත රාජධානියම යටත් වෙච්ච දවස. 1815 මාර්තු 2 වෙනිදා. කන්ද උඩරට දළදා මාලිගාවේ මගුල් මඩුවේදී ගිවිසුමක් ගහලා බ්‍රිතාන්‍යයන්ට අපේ රට බාර දුන්නා. පාවල දුන්නා. මේ මහ පොළොව දුන්නා. සුද්ධ ආවේ රට හදන්නේ. සුද්ධ ආවේ රට කොල්ල කන්න. සුද්ධ ඇවිල්ලා ඇද්දල ටික කපන් ගියා. මැණික් මිනිමුතු ටික අරන් ගියා. සුද්ධ හිටියේ බ්‍රිතාන්‍ය. ඒ රට හරි සීතයි. අයිස් මිදෙනවා. උන්ගේ රටේ කට්ටියට උණුසුම ඕනේ. එඳ රස්නේ ඇඟ රස්නේ කරගන්න මුන් කල්පනා කරා. සාරවත් ඉඩම්. හොඳ වැස්සක් තියෙනවා. හොඳ දේශගුණයක් තියෙනවා. අපේ මහයි හත්යාව මධ්‍යම කඳුකරේ උල්පත්වල උපත මධ්‍යම කඳුකරේ මහා ගස් කැපුවා. බූ ගෑවා. විනාශ කළා. ඔක්කොම ගස් කපලා තේ කෝපි කොකෝවා හිටෙව්වා. තේ හදලා උන්ගේ රටට අරන් ගියා. උන්ගේ රටේ උණු කරලා බොනකොට හීතල නැති වුණා. අපිට හීතල වැඩි වුණා. කල්පනා කරලා බලන්න. තේ හැදුවේ අපට නෙවෙයි. අපි මොනවද බිව්වේ? අපි නෙල්ලි ටිකක් බිව්වා. රසදින ටිකක් බිව්වා. පොල්පලා ටිකක් බිව්වා. අපිට තේකේ දෙන්නේ ඩස්ට් එක. තේකේ හොඳ එකේ හාට යනවා. සුද්දා ගියා. සුද්දා හිමාරන්. ඔන්නම වෙනකොට රට යටත් කරලා අපේ ඉඩම් කොල්ල කරනකොට අපි යටත් කරගන්නකොට අපි සංස්කෘතිය වනසනකොට බස්නාහිර මිනිස්සු බස්නාහිර ජනතාව කල්පනා කරාද සුද්දායරව නෑ. නැගෙනහිරින් වයඹින් සබරගමුයි මධ්‍යමින් උතුරුමැදින් නෑ. ඒ කට්ටිය කල්පනා කරේ. ඒ කට්ටිය ඉස්සෙල්ලම නැගිටින්නේ. නැගිට්ටේ කොහේ කට්ටියද දන්නවද? රටක්, ජාතියක්, සංස්කෘතියක්, පරිසරයක් ආරක්ෂා කරගන්න ඕනේ කියලා නැගිට්ට මිනිස්සු කොහෙද හිටියේ? ඌවේ වෙල්ලස්සේ බින්දන් නැගිට්ටා 815 මාර්තු 2 ගිවිසුම 817 ඔක්තෝබර් 17 පළවෙනි වෙඩිමුරේ වෙල්ලස්සෙන් පත් වුණා. සුද්දට එරෙහිවා ජාතික අරගලයක් අධිරාජ්‍ය විරෝධී අරගලයක් පටන් ගත්තා. කවුද? කිවුලේ ගෙදර මොට්ටාලා. කොකුඹුරේ රටේ රාල්ලා. බදුල්ල ගම්මන මොට්ටාලා. මීගහපිටේ රටේ රාල්ලා. වැඩේ පටන් ගත්තා. ආදිවාසී නායකයෝ මට සත්‍ය දුන්නා ඒ කාලේ. හටන යනකොට සුද්දගේ ආයුධත් එක්ක කැප්පෙටි පොළ එව්වා. වෙල්ලස්සේ ඌේ අරගලේ මර්ධනය කරා. අල්පොතේදී හම්බුණා. මූණට මූණ හම්බුණා. හම්බෙච්ච වෙලාවේ අපේ සටනේ නායකයෝ කැප්පෙටි පොළට කිව්වා මේ අපේ නිජබිම උඹ ආයුධ අරගෙන ආවේ මේ නිජබිමේ අයිතිය වෙන සටන් කරන මිනිස්සු පෙති ගහන්නද මරන්නද වෙඩි තියන්නද අපේ මේ සටන ජාතික සටන ජාතික විමුක්ති සටන අධිරාජ්‍ය විරෝධී සටන පරිසරය සුරක්ෂිත කරන සටන අපේ සංස්කෘතිය රැකගැනීමේ සටන එන්න ඕව පැත්තක දාලා අපේ සටනට එක්ව වෙන්න කිව්වා කැප්පෙටි පිළ නිලමෙතුමා ඒ අනුව ඌව වෙල්ලස්ස සටනට එක්ව වෙලා ඒකේ නායකයා බවට පත් වුණා නායකයා බවට පත් කළා මේවා මේ අද මේ කතා කරන පිට්ටෙනි උනාට ඔය බිබිල රෙදිමාගේ දෙහිගම නිකන් පිට්ටෙනි උනාට කොහොමද තියෙන්නේ නැද්ද 817 18 මහා සටන් බින්
සුද්ධෝ එනවා. පෙති ගහනවා. බිම වැටෙනවා. සටන ඇවිල්ලා යනවා. රට පුරාම සටන ඌෙන් පටන් ගත්ත සටන ගියා. හැම තැනම සුද්ධට රේවා අරගලේ පටන් ගත්තා. සුද්ධ ගාව බයිනේ තිබුණා. සුද්ධ ගාව කාලතුවක් තිබුණා. අපේ රටේ කාලේ ඉතිරි දිනුවක් නැහැ. අපිට තිබුණේ කැටපෝල්. දුරු ඊතල. අපිට තිබුණා ඒ වගේ ආයුධ කඩු ටික තිබුණා. කිනිසි ටික තිබුණා. ඒ වගේ පටන් ගත්තා. අපේ ඉතිහාසයේ හොඳ සටන් ක්‍රම තිබුණා. සුද්ධ සෑයන ගානක් හබක් වල හවුණා. බොරු වරවල් වල හවුණා. සුද්ධෝ මිය ගියා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය සුද්ධට පහර පිට පහර දීලා එළවනකොට අසල්වාසී රාජ්‍ය 12කින් තවත් සේනා කැඳවලා අන්තිමට ඌව වෙල්ලස්ස විනාශ කළා. සුද්ධා මේ අරගලේ පරාද කරලා දැම්මා. අරගලේ ඉවර කළා දැම්මා. 1818 නොවැම්බර් 26 වෙනිදා බෝගම්බරදී චප්පටිපොළගේ හිස කසා දාලා ඌව වෙල්ලස්ස බින්දන්නේ අරගලේ හමාර කළා දැම්මා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මේ බිමේ ඔබේ මුතුන් මිත්තෝ මැරිලා තියෙනවා. එයාලා සටන් කරේයි රජකම ගන්න. නෑ. ඉඩම් බේර ගන්න. සංස්කෘතිය බේර ගන්න. පරිසරය බේර ගන්න. එයාලා මැරිලා ටික කාලයක් යනකොට සුද්ධට දරන්න බැරි වුණා. සුද්ධට යන්න වුණා. ඒ කාලේ හමුදාවේ ලොක්කෝ මැක්ඩොනල්ඩ්. ඒ කාලේ ආණ්ඩුකාරයා රොබර්ට් බවුන්ඩි. ආව මධ්‍යම කඳුකරේ මුදුනේ ඇවිල්ලා පහළට නෙත්‍යමා බදුල්ලේ ඉඳන් බැලුවා වෙල්ලස්ස පුරවරේ බින්තන්න පැත්ත බැලුවා. ආණ්ඩුකාරයට රොබර්ට් බවුන්ඩරි කාණ්ඩුකාරයට අදහ ගන්න බෑ. ඔහුගේ කටින් මෙහෙම පීඩ වුණා. ඒවා ලේඛනාගාර ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සටහන් වල තියෙනවා. කොහොමද තියෙන්නේ? වෙල්ලස්ස ආදම්ගේ උගෙනවා. සස්ත්‍රීකයි, කෙත්මතු, වෙව්වමුණු, මහා වෙහෙර, පළතුරු ය, මහා සස්ත්‍රීක භූමිය. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය වෙල්ලස්සේ ඌෙන් අරගලේ පටන් ගත්තයි දන්නවා. මේකේ මිනිස්සුගේ ඇගේ හයිය හොඳයි. කාලා හොඳ හින්දා මොලේ හයිය හොඳයි. ඉතින් ඇගේ හයියයි මොලේ හයියයි පාවිච්චි කළා ලංකාවේ පළවෙනි සටන මෙතන ආරම්භ වුණා. පළවෙනි සටන මෙතනින් ආරම්භ. ඒ හින්දා රොබර්ට් බවුන්ඩ්රිලා මැක්ඩොනල්ඩ්ලා තීන්දුව කරා මුන් දැරද්දුවට ආයෙ මුන් ටික කාලෙකින් නැගිටිනවා. මුන් ටික කාලෙකින් නැගිටිනවා. මුන්ගේ සටන නවත්තන්න නම් මුන්ගේ ඇඟට හයි ආපු වැව් කඩන්න ඕනේ. අමුණු කඩන්න ඕනේ. බත් ගහගෙන කොස් ගහ. කොස් ගස් කපන්න ඕනේ. කුචි කර්මාන්තේ එදා යොදාගත්තේ ට්‍රැක්ටර් නෙවෙයි. හරක් පෙති ගහලා මරන්න ඕනේ. තරුණයෝ මරන්න ඕනේ. ගම් ගිනිබත් කරන්න ඕනේ. මේව තීන්දුව කරපො සුද්දාගේ හමුදාව බ්‍රිතාන්‍ය හමුදාව මොකද කරේ? වැව් මරන්න පටන් ගත්තා. අමුණු මරන්න පටන් ගත්තා. කොස් ගස් කැපුවා. හරක බාන පෙති ගහලා මැරුවා. අපේ ජනතාව මැරුවා. මේකේ මැරුවේ මිනිස්සු විතරක් නෙවෙයි. ඕන මරාගෙන ගියා. මරලා මේ වෙල්ලස්ස දැන් කොහමද තත්ත්වේ? දැන් ඌව පළාත තමයි ලංකාවේ අංක 1 දුප්පතුන් ඉන්න පළාත. ලංකාවේ මහ භාණ්ඩාගාර මුදල් අමාත්‍යාංශය කියනවා වැඩිම දුප්පත් මිනිස්සු ඉන්නේ ඌවේ කියලා. වැඩිම මිනිස්සු දුප්පත් මිනිස්සු ඌවේ ඉන්නකොට වැඩිම දුප්පතුන් ඉන්න දිස්ත්‍රික්කේ මොකක්ද? දිස්ත්‍රික්කේ මොනරාගල. අපි අහනවා පාලකයන්ගේ මොනරාගලේ ආර්ථිකය හදන්න සෙවණගලට උප්පැක්ටේරියක් ගෙනාවා. පැල්වත්තට උප්පැක්ටේරියක් ගෙනාවා. දැන් අවුරුදු 20 පැන්න. කොහොතාම මොනරාගල ආර්ථිකය එකට ආවේ නැහැ. ලංකාවේ දුප්පත් මිනිස්සු ඉන්නේ මොනරාගල. ඒකෙන් තේරුම් ගන්න උප්වැව්වට දිනන්න බෑ. උප්වගාකම පොහසතුන් වෙන්න බෑ. එහෙනම් මොනරාගලේ වගේ කට්ටිය ඉන්න ඕනේ. කන්දලේ ඉන්න ඕනේ. හිඟුරානේ ඉන්න ඕනේ. උප්වවන්නෝ තව තවත් හිගන්නෝ වෙනවා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. එතන මේ උප්වගාව ඒ જાතිය වගාව. එදා සුද්ධ මේක දාලා යනකොට 1948 සුද්ධ කිව්වා උඹලගේ රටත් එක්ක අපිට වැඩේ කරන් යන්න බෑ. උඹලගේ රටේ ජනතාව නිතරම අපිට එරෙහිවා අරගල කරනවා. අපි යන්න. උඹලට දෙන්න. උඹලා හැබැයි එකක් කරන්න. උඹලට මේ තනතුරු තානාන්තර දීලා යන්නේ අපිට ඕන විදියට අනාගතේ වැඩේ කරනවා නම් පමණයි. පාරදුව හා කියලා. සුද්ධ ගියා 48 ඉඳන් කල් සුද්ධ දැන් අපේ රටේ ආණ්ඩුව. උන්ගේ නම එක්කෝ ලාංකික සිංහල එක්කෝ දෙමළ එක්ක මුස්ලිම් අපේ පාර්ලිමේන්තුවේ බලනකොට ලාංකික. නමුත් වැඩ සුද්ධට ඕන විදිහට කරනවා. කල්පනා කරලා ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය. දැන් සුද්ධ තුවක් වරගෙන මෙහාට එන්න ඕනේ නෑ. සුද්ධ සේනාව වරන් මෙහාට එන්න ඕනේ නෑ. සුද්ධ දැන් සේනාව එවන්න නැතුව මොනවද දන්නවන්නේ? ඩොලර් එවනවා. යෙන් එවනවා. පවුන් එවනවා. යූරෝ එවනවා.
කෝටි ගානේ සල්ලි වල මේ කට්ටියට කියනවා අපිට යුද්ධ කරන්න එන්න බෑ අක්කර 62500ක් දියන් කියලා. මේ පාලකෝ ඉඩම් ටික දෙනවා. පාලකෝ ඉඩම් දෙනවා. අපි වහල්ලු කරනවා. කල්පනා කරලා බලන්න. උප්පගාව මේ රටේ ජනතාවට ගොඩ එන්න පුළුවන් වගාවක් නෙවෙයි. මෙතන ඉන්න බහුතරය ජනතාව දන්නවා. පැල්වත් උගස් කපනකොට සෙවණකල උගස් කපන කාලෙට ඒ ශ්‍රමිකෝ මදි වෙනවා. මදි වෙනකොට පාම්දර තුන්ට යල් වලින් දිරිය ගමින් ලොරි පිටත් වෙන උගස් කපන. බත් මුලක් බැඳගෙන පාම්දර තුනට ලොරි වලට නගිනවා. පාම්දරම අවුව වැටෙන්න ඉස්සලා ඒ පැත්ත උගස් කපන්න ඕනේ. උගස් කපලා හවසාර වාහන වලට ගොඩ වෙනවා. ආපහු ලුණු ගලට ඔය වැල්ලවාය පැත්තේ මේ පැත්තෙන් ගිය ජනතාව ඔන්න හවස රැ වෙනකොට ගෙවල් වලට ගෙනත් දානවා. ඔන්න උග්ගර්මාන් ශාලාවේ තියෙන රැකියා. කල්පනා කරලා බලන්න. රැ නගනවා ලොරියට රැ බස්සනවා ගෙදරට. රස්සා උග්ගස් කපන. මේ වැල්ලවායේ මේ පදියතලාවේ මහාවය රිදීමාලයන්ද බිබිලේ ජනතාවට එහෙම කරුණයක් අවශ්‍ය නැහැ. එන්න ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි. සුද්දා ගිහිල්ලා ආපහු සුද්දෝ දැන් අපිට කියනවා තොපේ ඉඳන් ගියව කියලා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා රොබර්ට් බවුන්ඩ්රික් මේ සම්පූර්ණ ඌව වෙල්ලස්සම වනසලා කිව්වා දැන් වැඩේ ඉවරයි. වැව් ඉවරයි, අමුණු ඉවරයි, පොස්කස් ඉවරයි, හරක් බාන ඉවරයි, වෙහෙර විහාර ඉවරයි. දැන් ප්‍රශ්නයක් නැහැ. ආයි වෙල්ලස්සේ ඌවේ බින්තන්නේ මිනිස්සෝ අවුරුදු 200ක් යනකම් නැගිටින්නේ නැහැ. 200ක් යනකම් කරදරයක් වෙන්නේ නැහැ. ඔවුන් ওই දුප්පත් කමෙන් ඉන්නවා. ඔතනින් ගොඩ එන්න බෑ. ගහලා තියෙන බොක්කටම ආයි නැගිටින්න බෑ කියලා සුද්දා සතුටු වුණා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. අවුරුදු 200 ඉවරනේ කාට කවදාද දන්නවද? අවුරුදු 200 ඉවරනේ ලබන අවුරුද්දේ. ලබන අවුරුද්දේ නොවැම්බර් 26 වෙනිදාට කැප්පෙටි පොළ මරලා අවුරුදු 200යි. 200 යනකොට ආපහු සුද්ධ වෙනවා. අවුරුදු 200ක් නැගිටින්න බැරි ගන්නට වට්ටලා 200ක් යනකොට සුද්ධ වෙනවා ආයි වට්ට. සුද්ධෙන් අපි ආපසු වැටෙන්නට සූදානම් නැත. ඌව වෙල්ලස්ස බින්දන්නේ ජනතාව දෙවැනි අරගලයට සූදානම් වෙලා ඉන්නේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා වසර 200කට පසුව ඌව වෙල්ලස්ස ජනයිති සුරකීමේ පෙරමුණ නමින් මහා සංඝරත්නය පෙරතු කොටගෙන පිටුතුන් එකතු කරගෙන අපේ රටේ ප්‍රදේශයේ දෙවැනි අරගලය ආරම්භුවා සුද්ධ පන්නන අරගලය ආරම්භුවා. දැන් ආරම්භලා තියෙන්නේ. රටේම බලවේගය එකතු කරනවා. අද මේ පෙනුමට එකක් කළා. අනාගතේ එනවා විද්වතුන්. මහාචාර්ය සරත් කොටගම් මහත්තයාද එන්න හිටියේ. එතුමාට අද එන්න බැරි වුණා විශේෂ කටයුත්තක් නිසා. එතුමා මේ වෙනුවෙන් පදියතලාවට ඇවිල්ලා තියෙනවා සම්මන්ත්‍රණ කරන්න. තව පරිසරවේදීන් ගණනාවක් එන්න තියෙනවා. පරිසර සංවිධාන 18ක් ලියුම් වෙලා තියෙනවා. අපි සංවිධානයට සහයෝගය දෙනවා. මේකට එරෙහි වෙනවා කියලා. රටම ගේනවා. රටම ගෙනල්ලා ආපස්සට මේක හරවනවා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා දියා තියාගන්න. අපට මේ උපකාරය. උග්ගහ කියන්නේ මොකක්ද? වතුර බොන ගහක්. උග්ගහ කියන්නේ වතුර බොන ගහක්. වතුර ඇදලා ගන්න. ඒවට කියන්නේ පැණි කියලා. කල්පනා කරලා. උග්ගහ ටික කපාගෙන යාම මේකේ වතුර සම්පත යනවා. බැක්ටීරියට දවසට ඕන වතුර ලීටර් 28,30,000. මේ ව්‍යාපෘති වාර්තාවේ කියනවා දෙහිගම කර්මාන්ත ශාලාවට ඕනලු දවසට වතුර ලීටර් 28,30,000. ගන්නේ කොහොමද? නලලින් ගහලා. මතුරාවේ වතුරයි නලලින් ගහලා ගන්න. එතකොට අපේ රට කාන්තාරයක් වෙනවා. මේකේ අපි මේ හිතපු ස්වභාවය නැතිලා යනවා. උපගාව නැතුවත් අපි රස්නින් බැට කනවා. ඒ කරපු විනාශයන් වල ප්‍රතිඵල තවත් මේකට වෙන්න දෙන්නේ නැහැ. අනිත් එක ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි. අපේ ආදිවාසී නායක වන්නිලැත්තෝ කීවා වාගේ උග්ගහට ලොල් සතා තමයි අලිය. ඌ කැමති උග්ගස් කන්න. අනිවාර්යෙන් අලි ගම් වදින එක නවත්තන්න බෑ. පැල්වත්තට ගිහින් බලන්න. සෙවණගල ගිහිල්ලා බලන්න. ලංකාවේ වැඩිම අලි මිනිස් ගැටුම් කොහෙද තියෙන්නේ? පැල්වත්ත සෙවණගල වැල්ලවායේ බුත්තල පැත්තේ තියෙන්නේ. දරුවෝ මරනවා. අම්මලා මරනවා. ගොවියෝ මරනවා. අලි ගහ. මිනිස්සු අලි මරනවා. අලි මිනිස්සු බානවා. අලි මිනිස් ගැටුම්. එහෙනම් මේකේ උප්පගා කරාම අනිවාර්යෙන් නිල්ගල අලි මාදුරුවේ අලි පදියතලාවට මහවයට දෙහිගමට ඇකිරියන්ගොඩ බිබිලට එක නවත්තන්න බෑ. දැන් එච්චර ඕනේ නෑ. මේ වෙලාවේ බිබිලට යන්න. බිබිල නගරේ කුණු ටික ගෙනලා දාන්නේ පුවක් පැලේ. දැන් යනකොට අලි 4-5 දෙනෙක් පුවක් පැලේ කුණු වලේ ඉන්නවා. කුණු වලට වැඩිය අලියා කැමති පැණි කන්න. උප්පගාවට එනවා. උප්පගාවට ආවට පස්සේ අපි මැරෙන්නේ. ගැසල් වෙන්චස් යන සුද්දා යන වාහනේට ගහන්නේ නැහැ.
ඒවා ආරක්ෂිත වාහන. දයාගමගේ යන්නේ උඩින්. ඌට ගහන්නෙත් නැහැ. සොයිසම හෙන්නෙත් නැහැ. එයා ඉන්නේ කොළඹ. ලක්ෂ්මන් තෙරණේ පවුල ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. එයාට ප්‍රශ්නේ නැහැ. අපි අලි ගහලා මැරෙන්න. උන් ඩොලර් වලින් යකෙන් කල්පනා කළා. මම ගත්තා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා තොරතුරු. පැල්වත්ත ප්‍රදේශයේ බුත්තල පැල්වත්ත කලාපේ පසුගිය අවුරුද්දවල අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵලය. ඔන්න අහගන්න. 2010 අවුරුද්දේ අලි ගහලා මැරුණා මිනිස්සු 6 දෙනෙක්. පූර්ණ ආබාධිත තත්ත්වයට 2010 පත් වුණා 4 දෙනෙක්. අලි මැරුණා 7 දෙනෙක්. මිනිස්සු වෙඩි කියලා හරි හක්කපටක් කියලා හරි කරන්ට් එක දාලා හරි 7ක් මරුණා අලි. 7ක් මැරුණා. දේපල හානිය ගෙවල් කැඩීම් 66යි 2010. 2011 අවුරුද්දේ මිනිස්සු මැරුණා 5 දෙනෙක් අලි ගහලා. පූර්ණ ආබාධිත වුණා තව 5 දෙනෙක්. මිනිස්සු අතින් අලි මැරුණා 8 දෙනෙක්. ඊට පස්සේ විදුලි සැර වැදිලා තවත් අලියෙක් මැරුණා. දේපල හානිය 71යි. 2012 අවුරුද්දේ අලි ගහලා මිනිස්සු මැරුණා 4 දෙනෙක්. පූර්ණ හානි වලට පත් වුණා 7 දෙනෙක්. මිනිස්සු අතින් අලි මැරුණා 5 දෙනෙක්. හේතුව නොදැන මැරුණා අලි 3 දෙනෙක්. දේපල හානිය 69. 2013 අවුරුද්දේ මිනිස්සු අලි ගහලා මිනිස්සු මැරුණා 7 දෙනෙක්. පූර්ණ ආබාධිත වුණා මිනිස්සු 6 දෙනෙක්. එතකොට මිනිස්සු අතින් මැරුණා අලි 3 දෙනෙක්. හේතුව නොදැන මැරුණා තවත් අලි හක්කපටස් එක්ක විදුලිද. ඒවා දන්නේ නැහැ. ඊළඟට දේපල හානිය 125යි. 2014 අවුරුද්දේ අලි ගහලා මිනිස්සු මැරුණා 8 දෙනෙක්. පූර්ණ ආබාධිත වුණා මිනිස්සු 10 දෙනෙක්. ඊට මිනිස්සු අතින් අලි මැරුණා 11 දෙනෙක්. හේතුව නොදැන තවත් අලි මැරුණා 3 දෙනෙක්. දේපල හානිය 133යි. 2015 අවුරුද්දේ මේ අලි අතින් මිනිස්සු මැරුණා 7 දෙනෙක්. පූර්ණ ආබාධිත වුණා 9 දෙනෙක්. මිනිස්සු අතින් අලි මැරුණා 9 දෙනෙක්. හේතුව නොදැන තවත් අලි දෙන්නෙක් මැරුණා. පූර්ණ ලෙස හානි වෙච්ච ගෙවල් ප්‍රමාණය 109යි. උප්වගාවක අස්ස උන්ගේ ගොදුරු බිම අපේ සොදුරු බිම උන්ගේ ගොදුරු බිම අපේ ජීවිත උදුර ගන්න අලියයි අපි අතර ගැටුමක් හදන්න. කැලේ අලි ගමට නගරයට ගෙන්න ගන්න අපට උවමනාවක් නැහැ. 1980 දශකයේ වනජීවි අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය සරත් කොටගම ඔය 2005 මට මතකයි මං ඉස්කෝලේ යන කාලේ මම ආව දෙහිගම තැපැල් මහත්තයෙකුයි එයාගේ දරුවයි අලියා ගහලා මැරුණා. ඒ මලගෙදර අපේ ගමේ කට්ටිය අපි ආවා මලගෙදර. තැපැල් මහත්තයයි දරුවා මරලා දැම්මා දෙහිගම. ඔය වනජීවි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සරත් කොටගම මහත්තයා කිව්වා ඇකියන්ව දෙහිගම අලි මාරු වෙන තැන නිල්ගල අලි මාදුරුවට යනවා. මෙතෙන් අලි කොරිඩෝ එකක් හදමු. ගම් අයින් කරමු. අලින්ට මාරු වෙන මාර්ගයක් හදමු. පාර ඉතුරු කරමු. ගම් අයින් කරමු කිව්වා. ගොවියෝ බෑ කිව්වා. අපේ නිජබිම කිව්වා. අලියට දෙන්න බෑ කිව්වා. ඒ වැඩේ කරගන්න බැරි වුණා. ඒ වැඩේ මිනිස්සු නවත්ත ගත්තා. අන්නේ අලිමංකඩේ අද අලි කොරිඩෝවක් දෙන්න හදන අලිමංකඩේ කොම්පැනියක් ඇවිල්ලා පැක්කේකක් දාන්න හදනවා. වෛත්‍රීපාල මහත්තයා පෞගේ ජූනි 5 වෙනිදා ලෝක පරිසර දිනේ මුල්ගල තියන්නේ එන්ට හැදුවා. ඔක්කොම පිඹුරුපත් හැදුවා. ජනතාව ගෙනියන්න හැදුවා. අපි දැනන්ත ජනතා විරෝධයක් පාලා මෛත්‍රීපාල මහත්තයා හරවලා යවුවා මැදිරිගිරියට. හරවලා ගියවලා මහා සංඝරත්නයත් එක්ක අපි ගිහිල්ලා මේ පැක්ටේරියේ දිනේ පැලෙහිටෝලා ගස් පැවිදි කරලා අපි පරිසර දිනේ එතන සමරුවා ආදරණීය අම්මිතා කවුරුද ආදරණීය අම්මිතා සහෝදරයෝ ඉතින් අපි ජනාධිපතිලා හරවලා තියන්නේ අපි කොම්පැනි අවලා තියන්නේ ඒ විදිහට අපි කරා එන්න ආදරණීය අම්මිතා සහෝදරයා අලි ගහලා මැරෙන්නේ හදිය තලාවේ මහවැය ක්‍රීමාලියද්දී දිබිලේ මැදගම මඩුල්ලේ ලුමුගල මිනිස්සු නම් අපට නිකම් මැරුම් කන්ට බෑ. අපි මැරෙන්නේ නැහැ. අපි මැරෙන්නේ. අර උමාවේ සැදෙන කරකට එක ගම සාකච්ඡාවක් ගියාට පස්සේ මගේ කතාව අතර එක මහ තාත්තා කෙනෙක් නැගිලා වයසක තාත්තා කෙනෙක් නැගිලා ගියා മന്ത്രിතුමා අපට උද්ඝෝෂණ දෙන්න කියන්න එපා. අපි එන්නේ කැමති නැහැ උද්ඝෝෂණ වලට. මේ උමාව ව්‍යාපෘති නවත්තන්න ඕනේ. අපට හානි. මට බය හිතුණා. මිනිස්සු උද්ඝෝෂණ දෙන්න එකක් නැහැ කියලා. ඊට තාත්තා කියනවා මහත්තයෝ උද්ඝෝෂණ කරලා හරියන්නේ නැහැ. මම එන්න කැමති. මේ විනාශය නවත්තන්නේ නැත්තම්
විනාශ කරන උන් මරාගෙන මැරෙන සටනක් තියෙනවා නම් මට එන්න කියන්න මං ඒකට එන්නම් කියලා ඒ තාත්තා කිව්වා. ඒ වගේ මට ওই ගම්වල කට්ටිය කතා කරලා කියනවා මහත්තයා අපේ ඊටම නම් ගන්නවොත් 74 ගන්නවා කැටි ගන්නවා යන හිරේක යන්න කියලා. ඔහොම කියන කට්ටිය ගම්වල ඉන්නවා. මං කිව්වා කලබල වෙන්න එපා. අපේ ජන බලය පෙන්නලා බලමු කියලා. ජන බලය පෙන්නලා මේක බලලා අපි මෙහෙම කරනවා. රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය කියන එකට අනුව රටේ තියෙන නීතියට අනුව කරන්න පුළුවන් සටන් තියෙනවානේ. මේක සටන. මතේ කියන බලය පෙන්නනවා. තවත් වෙල්ලස්සට ඌවට ආවෙනික වෙච්ච බින්දන්නට අදාළ සටන් තියෙනවා. සුද්ධ එනකොට මෙහෙම කරමු. හබක් හදමු. උගුල්ලට ඕන. ඔය බඹර ගෝට එහෙම තියෙනවනම් හොයාගන්න. දෙබර ගෝට හොයාගන්න. සුද්ධ එනකොට අවුස්සලාරි. කැටපෝල හදමු. දුනු ඊතලගම්. ඈත ඉඳන් තියමු. සුද්ධෝ යනවා අනිවාර්යයි. වෙල්ලස්ස කරේට සාතනදියක් කරනවා. සකත් තියන්න එපා. බයක් තියන්න එපා. අපි ඔය 2006 2007 කාලේ මේ සටන කරගෙන යනකොට කොම්පැනි කාර්යය ඇවිල්ලා ඔය ඇකිරියන්පුර බිබිල අතර කාර්යාලයක් දැම්මා. බෝඩ් එක ඉස්සලා දැම්මේ නැහැ කාර්යාලය දැම්මා. අපේ කට්ටිය ඔත්තු බලලා කිව්වා සුද්ධ කාර්යාලයක් දාලා කියලා. අපි කිව්වා කමක් නැහැ ටිකක් හිටපුවාවේ කියලා. මෙන්න ඒ ඇස්සේ දෙහිගම ඊටමක් අරගෙන මුන් බීජ ගොවිපලක් හැදුවා. අත්හදා බලන්න බීජ ගොවිපලක් හැදුවා. ලොකු බෝඩ් එකකුත් දැම්මා. අපේ කට්ටිය කිව්වා අල්ලන්න වගේ ඉඩම් හදන්නේ බීජ ගොවිපලකුත් දාලා. අපි කිව්වා කලබල වෙන්න එපා. පැලේ ටිකක් ලොකු වෙනකන් ඉන්න කිව්වා. කට්ටිය දිනපතා වාර්තා කරනවා දැන් අඟල් 6ක් උසයි කියනවා. අඩිය උසයි කියනවා. අපි කිව්වා එකමාර වුණාම කියන්න කියලා. අඩිය එකමාරක් විතර උස වුණා. අනේ ඊට පහුවෙන්දා ඊට පස්සේ දවස් උදේ පාන්දර පොලිසිය මහත්තයෙක් මට කතා කරලා අහනවා අර දෙයිගම බීජ ගොවිපලේ ඔක්කොම බීජ උතුරුලා දාලා තෙල් දාලා පුච්චලා කවුද දන්නේ නැහැ කියලා. මං කිව්වා වෙල්ලත් වීරෝ වෙන්න ඇති කියලා. බෝඩ් එක ඇබරුණා. බීජ ගොවිපල නැති වුණා. අර කාර්යාලේ උළු කැට රෑ ගැලවුණා. වීදුරු කුඩු වුණා. සුද්දායන්ට ගියා. අපි යහතින් වැජබුණා. ආදරණීය තාත්ති සහෝදරයා සහෝදරි. දයාගමගේ සොයිසා ලක්ෂ්මන් එතොත් පිටේ හම් බැඳගෙන වනේ ඌව වෙල්ලසේ ජනතාව සූදානම්ය අන්නේ තාත්ති සහෝදරයා සහෝදරි. එන්න කියන්න එපා. ඉඩ තියන්න එපා. අපට වල කපනවා නම් අනිවාර්යයෙන්ම උන්ට ඊළඟ ඡන්දෙදී වල කපනවා කියලා කියනවා ආදරණීය තාත්ති සහෝදරයා සහෝදරි. අපි වලේ උන් ගොඩ උන්ට සැප අපට දුක දෙන්න බෑ. එහෙම ඉඩක් කල්පනා කරලා බලන්න. අපට වල උරුම කරලා උන් ගොඩ යන්න. වහසිබස් දුඩාගෙන ඒ තුටු පඳුරු අරගෙන ඒවි. හොඳයි කියාවි. උන් ඔය જાතියව කියාගෙන ආයි පාලක වෙනවා. නිලධාරී වෙනවා. අපි කියනවා අපේ රටේ නිලධාරී මහතුරුන්ට අපේ බදු මුදල් වලින් ඔබතුමාලට පාටි ගෙවනවා. මහජන ඊඩම් කොල්ල කන්ට නෙවෙයි. රටකට ජාතියකට සංස්කෘතියකට ආදරයක් තියෙනවා නම් ඒ වැරදි වැඩේට උදව් කරන්න එපා. ඔය ඉන්න තැන ඉඳන් අපිට උදව් කරා. එහෙම උදව් කරන නිලධාරි ගොඩක් ඉන්නවා. මේ ලිපි ලේඛන දෙන්නේ ඒ කට්ටිය. මේකට විරුද්ධ ගොඩක් අපේ හැඟීමක් තියෙන නිලධාරි ඉන්නවා. එයාලා කැමති නෑ. පෞගේ දවසක මට නිලධාරි ඉහළ නිලධාරියෙක් කතා කරලා කියනවා සුද්දා එනවා. ගැසල් වෙච්චස් එනවා. මම යන්නේ සොරබොර ගෙදර සාකච්ඡාවක් තියෙනවා. විශේෂ කීප දෙනෙක් විතර එන්නේ. මොකක් හරි කරන්න බැරිද කියලා අහුවා. මං අහුවා කීයට දෙන්නේ. රෑ 8ට එන්නේ. මොනවද වෙන්නේ? තුඩු පඳුරු පාත්‍ර සමග කෑමද බීමද සහිතව කීප දෙනෙක්ගේ සාකච්ඡාවක් තියෙනවා. මං හා කිව්වා. අපේ බලගල සෝදරට කතා කළා. ඔන්න එනවලු සූදානම් වෙන්න. ඔත්තුකාරයෝ ටිකක් හෝටලේ වටේට දාලා බැලුවා. වැඩි ආරංචි වුණා. සුද්ධෝ ආවේ නෑනේ. අපේ ඔත්තු සේවාව දුර්වල වැඩක් කරා. දැනෙන්න ගියානේ. ආවේ නෑ. වෙන හෝටලයක රැස් වුණා. ආපවර නිලධාරියා කිව්වා ඇයි මොකක්වත් කරේ නැත්තේ? හෙට දෙහිගම ඊටම බලන්න එනවා කිව්වා. හෙට එනවා කියලා අද රෑ කතා කරලා කියනවා. ඊට පස්සේ මොකද කරේ? බලගල සෝදරට කතා කරා. අපේ කොයිද පුකුලාපල ඉංග්‍රීසි ගුරුවරයාව දැන් ඇවිල්ලා ඉන්නවා. අරාකොම් මල්ලිට කතා කරා. ඉංග්‍රීසියෙන් ලියන්න කිව්වා සුද්දට තේරෙන්න. බැනර් ටික ලියුවා. ටිකට් බෝඩ් ටික හැදුවා. සුද්දට තේරෙන භාෂාවෙන් හදලා දෙයිගම මහින්ද මල්ලිලාට කතා කරා.
ඇගිරමුර එරංගමල්ලට කතා කරා. ඔක්කොම ලැහැත්ති කරගන්න කිව්වා. සුද්දා එන්නේ දෙහිගමින් ඇතුල් වෙන්න කිව්වා. කට්ටිය ඔක්කොම 300ක් ලැහැත්ති වෙලා ඉංග්‍රීසි සටන් පාඨයෙන් පියාගෙන දැන් ඉන්නවා. බලගල කවුරුලා ගම්මැසි වුණා. ඔත්තු සේවාව සුද්දට කියලා දෙහිගමට දැන් සුද්දට කියන්නේ මොකක්ද දන්නවද ලංකාවේ? ඒ පැත්තෙන් යන්න හොඳ නැහැ. අද අලියවිල්ල මේ පැත්තේ. දැන් සුද්දට කියන්නේ ජනතාව විරුද්ධයි කියලා. සුද්දට කියන්නේ ජනතාව විරුද්ධයි කියලා. දැන් සුද්දට අපි ඉංග්‍රීසි ලියලා ඒවා තියෙන අපි විරුද්ධයි කියලා. අද මේ රැස්වීමක් යනවා ෆොටෝ කරලා වීඩියෝ කරලා සුද්දට දැනෙන්නේ ඉන්න එපා කියලා. මම හිතනවා අද රැස්වීමෙන් ගැසල් වෙන්කස් සිංගප්පූරුවටම එයි කියලා. යන්න නැත්තම් යවනවා. යන්න නැත්තම් යවනවා. ඊට පස්සේ මොකද? ඔන්න දැන් සුද්දෝයි නිලධාරී ආවා රිදිමාලියද පොලිසිය. ඕයිසි මහත්තයා හම්බුණා. සුද්දන්ට සිංහල තේරෙන්නේ නැහනේ. ඕයිසි මහත්තයා නිලධාරී කිව්වා අරුන් බහැලල් ඉංග්‍රීසියෙන්ම ලියාගෙන සිංහලෙන් ලියන් තිබ්බනම් කියන් තිබ්බා රූපකාට පක්ෂේ උන් ඉන්නේ කියලා. දැන් මේක අහුවෙනවා. දැන් මේක තේරෙනවා. පොලිස් ආරක්ෂාව දෙන්න බැරිද හෙන්නන්න? පොලිසිය කවලු අපට ඔය වැඩේ බෑ. කල්ලාතුව කිව්වා නම් පිටින් හරි ගෙනල්ලා යවන්න තිබ්බා. දෙන්න බෑ. අයින් කරලා දෙන්න බෑ. ඊට පස්සේ ආරංචි වුණා. ඔන්න එතන නිලධාරියෙක් කතා කරලා කියනවා දෙහිගමෙන් එන්නේ නෑ. පුවක් පැලෙන් ඇතුළට යන්න එනවා. ඒ පැත්තෙන් රකින්න කියලා. කතා කර අපේ කට්ටියට කැට්ටර පටව ගන්න කිව්වා. යන්න කිව්වා පුවක් පැලේට. කොල්ලෝ පුවක් පැලේ. සුද්දෝ ආවේ නෑ. සුද්දෝ ආවේ නෑ. සුද්දනේ එන්නට ඉඩ නොතබනේ අපේ මාතෘභූමියට අපේ නිජ භූමියට. බලනකොට සුද්දෝ බයයි. කල් සුද්දෝ බයයි. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරී. අව탁සීරු කරන්න එපා ඔබේ ශක්තිය. එකට එකතු වුණොත් දවන්ත බලයක් ගොඩ නැගුවොත් ඕන මහ කඩුගල් කඩන්න පුළුවන්. ඕන මහ ගස් පෙරලන්න පුළුවන්. පරදින්නේ නෑ කියපු මහින්ද රාජපක්ෂ රජාකීපු කිනා එයාවත් හිතපු නැති වෙලාවෙ පෙරදුනා. මෛත්‍රී මහත්තයෝ රනිල් වික්‍රමසිංහ මහත්තයෝ ඔයා අරයට වැඩි ලොකු නෑ. අනිවාර්යයෙන්ම මේ ලාපුදිය නවත්තන්න ඕනේ. ඕනේ නැත්තම් සිංහාසනේ කියලා යන්න ලෑස්ති වෙන්න ඕනේ. ආදරණීය මේ තාත්ති සහෝදරයා සහෝදරී. ඡන්දෙගත් එවුන් අපි කිව්වාද වේදිකාවට එන්න කියලා UMP ශ්‍රී ලංකා වේදයක් නැතුව මේ ජනතාව වෙනුවෙන් පෙනීන්නේ. මේ ප්‍රදේශවල නායකයෝ ආවේ. කොම්පැනි පැත්තේ. ඔබේ පැත්තේ නෙවෙයි කොම්පැනි පැත්තේ. කොම්පැනි පැත්තේ ඉන්න ඒ කට්ටිය දිහා අපි බලන්න ඕනේ නැහැ. අපි ඒ පැත්තේ ඉන්න ඕනේ. අපි ඉන්න ඕනේ ජනතාව පැත්තේ. ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරියා අපි ඔය 2006 ඔය බුකඩේ සමාගම එළවන්න මහින්ද මහත්තයා මේක තේරුම් ගන්න අපි තීන්දුවක් ගත්ත බෝධිරුක්කාරාමයේ පිළිවෙල රැස්කලා මහා ජනතා පෙස්සමක් අස්සම් කරලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ගිහින් දෙමු කියලා. අස්සම් ලක්ෂේ පෙස්සමක් අස්සම් කරන්න පටන් ගත්තා. පාදිතරයි බිබිල වස්සම් කරන් ගිහලා කොළඹ පිටකොටුවේ බෝධිගාවත් අස්සම් කර අන්න බෙර ගගහ. අස්සම් කර යනකොට අපේ කට්ටිය කියනවා අපි මාස දෙකක් කල් දුන්නා. සති දෙකකදී කියනවා ලක්ෂේ පැන්න තව අස්සම් කරමු කිව්වා. අපි වයින් කරමු කියලා. ප්‍රධානීය අස්සම් ටිකක් ඉතුරු කරා. මෙන්න කවුද? අංක 12ට අස්සම් කළා තියෙනවා. ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ. නායකයෝ අස්සම් කරා. වන්නිලා ඇත්තෝ අස්සම් කරා. ඊළඟට මහාචාර්ය සරත් කොටගම උදුල බණ්ඩාර ඖෂධ හාන් මහත්තයත් එදා අස්සම් කරා. ඊට පස්සේ මේ තියෙනවා මහාචාර්ය වැලගම පියරතන නායක හාමුදුරුවෝ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය. සස්නි අමරසේකර මහාචාර්යතුමා MBA මුණසිංහ මහාචාර්යතුමා ඊට පස්සේ උතුරාරල ධම්මරතන නායක හාමුදුරුවෝ පීර් වසන්ත කතිකාචාර්යතුමා එස් ඉලංගකෝන් මහත්මයා ගයා එදිරිසිංහම ආචාර්යවරයා කට්ටිය අස්සම් කරා. දැන් මේ අස්සම් කළා පෙස්සම හදලා බලනකොට මෙච්චර ලොකු පොතක්. මේක ලස්සනට ටිකක් සන්නසක් වගේ හැදුවා. අපි දැන් කාර්ය සභාවේ කතා කරා මේ පොත් දණ්ඩ කොහොමද ගිහින් දෙන්නේ කියලා. එතකොට අපි නාගල හාමුදුරුවෝ කිව්වා වෙල්ලත් මේටි ගිහින් දෙමු කිව්වා. වෙල්ලත් එක වෙයි. අපි අහුවා අපේ හාමුදුරුවෝ. වෙල්ලත් එක්ක මේ කියන්නේ මොකක්ද කියලා. රණ බෙර ගහගෙන දෝලාවක තියලා ගෙනියමු කිව්වා. අපි කිව්වා බිබිලේ ඉඳන් කොළඹ නෑ බස් වල පටවගෙන ගිහලා එහෙ ගියමු කිව්වා. ඒ යන්න බස් 7ක සෙනඟ පටව ගත්තා. පරිසර වේදින්ට ආචාර්යවරුන්ට එන්න කීවා. මහා සංඝරත්නය ආවා.
පිටකොටුවේ ස්ටේෂන් එක ගාවට ගියා. අපි උද්ඝෝෂණයක් ඉස්සලා කළා. කොළඹ අපේ පක්ෂ කට්ටිය දෝලාවක් හදලා ගෙනාවා. මේ රණබෙර කණ්ඩායම් අරන් ගියා. ලස්සට ඇඳුම ඇඳලා. මුරායිද දෙපැත්තෙන් තීවා. දෝලාවේ පුස්තකේ තීවා. බෙර ගහගෙන රණබෙර ගහගෙන දැන් අපි යනවා පෙරහැර සංග්‍රහයක් පෙරටු කරගෙන ජනාධිපති ලේකම් කාර්යාලයට පෙස්සම බාර දෙන්න. දැන් යනකොට ජනාධිපති ලේකම් කාර්යාලයට මෙහායි මහා යකඩ වැටවල් දාලා, කම්බි වැටවල් දාලා, කටු කම්බි දාලා පොලිස් සේනාවක් STF එකේ සේනාවක් අත තියාගෙන ඉන්නවා කඳුළු ගෑස් දෙන්න දිනන. දැන් ගම්මැසියෝ ආවේ. මෙහෙන් ඉඳන් ගිහලා හිම්බත් වෙලා. දැන් මම නායක හාමුදුරුවෝට ගිහලා ඇහුවා. හාමුදුරුවෝ වැටවල් දාලා STF එකක් තියෙනවා. රබර් රුණ්ඩක් හරි වාගේ. කඳුළු ගෑසුත් තියෙනවා. වතුර බවුසුත් ඇවිල්ලා. මොකද කරන්නේ කියලා. අපේ වෙල්ලත් බින්දන් නෙව්වේ ඉන්නේ උන් ඇවිල්ලා ඉන්නේ. පෙරල පල්ල වැටවල්. අපේ බදුල්ල ගම්මන සුමනසාර නායක හාමුදුරුවෝ අනදුන්නා. අපි අත දිව්වා. මහා යකඩ වැටවල් දෙපසට ගියා. කටුකම්බි දෙපසට ගියා. පොලිසියෙන් කඩාගෙන අපි ඉස්සරහට මහා සංඝරත්නයත් එක්ක යනකොට පොලිසිය ලොකු මහත්තයෙක් කළා නවතින්න වාහන දෙන්නම් ජනාධිපති කාර්යාලයට යන්න කිව්වා. වාහන නැවල නැගලා ජනාධිපති කාර්යාලයට ගියා. මම සටන් කළා. පෙස්සම දුන්නා. මහින්ද මහත්තයා තේරුම් ගත්තා සටන විශාලයි. මහා සංඝරත්නය වඩිනවා. ආදිවාසීන් එනවා. ගොවියෝ කිපිලා ජනතාව පාට බැහැලා මගේ ඡන්ද නැති වෙනවා බලය අහිමි වෙනවා කියලා එයා ව්‍යාපෘතිය අකමැත්තෙන් පැත්තක දීවා. මම මේවා කියන්නේ මේ පැත්තේ කට්ටියට තේරෙන්නේ නෙවෙයි. මෛත්‍රීට තේරෙන්නේ. රණීට තේරෙන්නේ. එයාලා දැනගන්න එපා. නැත්තම් මෛත්‍රී මහත්තයෝ කොළඹ එනවා. රණබෙර ගහගෙන කෙටේරි අරගෙන මහා සංඝරත්නය පෙරතු කොටගෙන දහස් ගාණි කොළඹට එනවා. වටල් එනවා. දින්නංගලක් දෙන්න අපි සූදානම් නෑ ආදරණීය මේ තාත්ති සහෝදරයෝ. ඊළඟ දැන් මේවා මොකද වෙන්නේ? කල්පනා කරලා බලන්න. දැන් අපි මේ ප්‍රදේශේ පොහොසත් කරන්න ආණ්ඩුවට උවමනාවක් තියෙනවා. මේ ජනතාව දියුණු කරන්න උවමනාවක් තියෙනවා. අපි ආණ්ඩුවට කැමති. අපි උක්කේ පාත්. උප්පට අපි කැමති. අපි මොනවටද කැමති? අපි කැමති දෙහිවල. අපි කැමති දොඩම් වල. අපි කැමති බඩේරුව. අපි කැමති මුංගට කවුපි මෑවලට. අපි කැමති අඹ වල. අපි කැමති කෙහෙල් වල. අපේ පැත්තේ හොඳට හැදෙනවා. රබර් හොඳට හැදෙනවා. කුරුඳු හොඳට හැදෙනවා. මම ඔය කීවේ මගේ අදහස නෙවෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මම ඉල්ලුවා මේ ප්‍රදේශයේ පස දේශගුණ තත්ත්වයට ගැලපෙන භෝග ලයිස්තුවක් දෙන්න හොඳ ආදායම් ලබන්න. ඔන්න ලයිස්තුව දුන්නා. උප්පලට වඩා හොඳ ඒවා තියෙනවා. එතන මේවා අපිට දෙනවා නම් ආයෝජකයෙක් ගෙනලා උදව් කරනවා නම් අපි ඒවා හදන්න. ඒවා කරන්න පුළුවන්. නිකන් හිතන්න. ඉතිහාසයේ මේ ප්‍රදේශවල මෙහෙම තිබුණු තැන් නෙවෙයි. පෙරදිග ධාන්‍යාගාරය, වෙල්ලස්ස ධාන්‍යාගාරය මේ ප්‍රදේශය හොඳට සස්ත්‍රීක වෙච්ච ප්‍රදේශයක්. කලතුරු වැල්ල කියලා නිකන් කීවා නෙවෙයි. හොඳට මේ පදිය තලාව හොඳට පැහැදිලි දිය තලාවකින් පිරිච්ච තලාව, පදිය තලාව උල්පත් බහුල වුණා. මහා උල්පත් වලින් බහුල ප්‍රදේශය පදිය තලාව දැන් ඉතින් සස්ත්‍රීක නැහැ. දැනට සුන්තුයි නම් අපේ උන් ගොඩක් විනාශ කළා. තියෙන ආදරණීය අම්මේ තාත්ති සහෝදරයා සහෝදරි. අපි පුංචි කාලේ අපේ ප්‍රදේශේ නම් කරේ කොහොමද දන්නවද? බිබිල කිව්වම ලෝක ප්‍රකට දොඩම් වලට. දැන් අපිට දොඩන්නේ බිබිලේ. බිබිලේ පදිය තලාවට ඉන්නේ. පළතුරු වැල්ලට යන්න. මොනවද විකුණන පළතුරු? ඕස්ට්‍රේලියානු දොඩම් විකුණන. තැඹිලි පාට දොඩම්. අපේ දොඩම්. යුරෝපෙන් ආපු මිදි විකුණනවා. ඕස්ට්‍රේලියාවෙන් ආපු ඇපල් විකුණනවා. පාලකෙන් තොපි අපේ ඉඩම් වල පළතුරක් හදා පිටරට යවුවේද? තොපි පිටරට පළතුරු අපේ රටට ගෙනාවා. අපේ මහ පොළොවේ පළතුරු හිටවන්න ඉඩක් දියා. ඒ පළතුරු පිළදී ගන්න ක්‍රමයක් හදන්න ඕනේ ආණ්ඩුව. අපි පාර්ලිමේන්තුවේ ඉන්නකොට 2007 මේ යෝජනාවට විරුද්ධ වෙනකොට ධර්මදාස බණ්ඩ ඇමතුමා හිටියා බිබිලේ. එතුමා තමයි මේකට ඒ කාලේ වගුත්තර කරුවා. එතුමාට අපි මෙහෙම කිව්වා. එතුමා කුෂිකර්ම ඇමතුමාගේ කාලේ එතුමා කුෂිකර්ම ඇමතිලා හිටපු කාලේ එක්සත් ජාතික පක්ෂ කාලේ කුෂිකර්ම මාත්‍යංශය උන්ට රම්බුටන් ප්‍රවේද කීපයක් හැදුවා. රම්බුටන් වල තියෙන විශේෂ මොකක්ද දන්නවද? මේ පදියතරා බිබිල රිදී මාල දෙකට තියෙන රම්බුටන් හිටවන්න පුළුවන්. හොඳට රම්බුටන් හැදුවා. විශේෂ තමයි මල්වානේ පළදරන කාලේ නෙවෙයි මෙහෙ පළදරන්නේ. වෙනත් කාලේ. එතකොට වෙලෙන්න පොළ හොඳයි.
අවුරුද්ද පුරා රඹුටන් රටට දෙන්න පුළුවන්. එහෙනම් මේ ප්‍රදේශයේ රඹුටන් මවන්න කියලා හොඳ ප්‍රභේදයක් රඹුටන් හදලා කුසිකර්ණවති ධර්මදාස බණ්ඩට කිව්වා නිලධාරීන් මේවා ප්‍රදේශයේ ජනතාවට හදන්න දෙන්න ගොවියෝගේ ආර්ථිකය හැදෙයි කියලා. බණ්ඩ මොකද දන්නවද කරේ? ධර්මයට අනුව වැඩේ කරා. මොකක්ද දන්නවද කරේ? ධර්මදාස බණ්ඩ පැල ගොවියන්ට දෙන්නේ නැතුව බණ්ඩගේ ඉඩමේ හිටියවා. බණ්ඩගේ ඉඩමේ රඹුටන් හිටියවා. බලන්න ආසයි නම් බිබිලට ගිහිල්ලා මොනරාගල පාරේ යන්න අර ඩිපෝවට එහායින් තියෙන බණ්ඩගේ වත් රඹුටන් හොදට හැදෙනවා. දැන් මාස කීපයකට උඩදී අපි කොළඹ ගිහිල්ලා එනවා. ඒකට අපි බලගල සෝදලා අපි එනකොට රඹුටන් මැස්සක් නිට්ටපුයි හරිය දැකලා කන්න ආස නිසා රඹුටන් කන්න නැවතුනේ. ඒ අම්මා අපිට දුන්නා මහත්තයා හොඳ රඹුටන්. කාලා බලන්නකො මේ ගෙඩිය කාලා බලලා ගන්නකො. කාලා බලනකොට හොඳයි. බලගල සෝදලා රුපියල් 100ක් දීලා කිව්වා අම්මා රඹුටන් දෙන්න. ගෙඩියක් 10යි. මං යාම්මට ළඟ ඇහුවා අම්මා මේ අවාරේ මල්වානේ රඹුටන් නෑ නේද? ඔය කොහෙන්ද මේ රඹුටන්? මහත්තයා මේවා දුරෙන් ගේන්නේ කිව්වා. මම ඒව දුරෙන් කියන්නේ බිබිලෙන් ගේන රඹුටන් කිව්වා. බණ්ඩගේ වත්තේ රඹුටන්. කල්පනා කරලා බලන්න. අපිට රඹුටන් හදන්න දුන්නේ නෑ. අපට උන්ට රඹුටන්. සොයිස හදනවා තේ. සොයිස හදනවා රබර්. දයාගමනේ තව කොයි පොළවල්? ගාමන්. අපට ඔන්න කල්පනා කරලා මුන් අපට ආදරෙන්නේ. මුන් ආදරේ සල්ලි වලට. මුන් ආදරේ බලයට. ජනතාවට ආදරයක් නෑ. සිල් රෙද්දක් බෙදනවා, ලැට් පෝච්චක් බෙදනවා, තකරන් දහඩුවක් දෙනවා, අරක්කු කාලක් දෙනවා, පත් පැකට් එකක් දෙනවා, ඡන්ද ගෙනියනවා, රටට සුද්ධි දෙනවා. ඕකට තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. කාලෙකට කිව්ව චින්තනය කියලා. දැන් කියන්නේ යහපාලනය කියලා. ලස්සන නම් කැත වැඩ වලට පාවිච්චි කරනවා. කල්පනා කරලා බලන්න. කැත වැඩ වලට පාවිච්චි කරමු. රට එන්න අපිට රඹුටන් දෙන්න. හොඳින් රඹුටන් ගහ අවුරුද්දක් නඩත්තු කරගත්තොත් රුපියල් 5000ක් ආදායම් ගන්න පුළුවන්. මගේ නංගි ඉන්න රිදී මාධ්‍ය ගුරුවරියා. මම වැලිමඩ බොරලන්දේ ෆාම් එකෙන් දැන් අවුරුදු ගානකට උඩදී හොඳ දොඩම් පැලයක් අරන් ඇවිල්ලා නංගිට කීවා හිටෝ ගන්න කියලා. නංගි දොඩම් ගහයි හිටෙව්වා. ඒක දැන් මේ පොළොවේ ඉඳන් ගත්තොත් මේ ගානට වගේ උසයි. මේ ළඟදී මං ගියාට පස්සේ නංගි මට දොඩම් ගෙඩි 10ක් විතර දීලා කිව්වා අයියා දොඩම් ගෙඩි 60ක් වික්කා. රුපියල් 10 ගාන. 600ක් හම්බුනා. තව 100ක් විතර වටපිටේ වික්කා. වටපිටේට බෙදුවා. 60ක් වික්කා 100ක් විතර බෙදුවා. අයියට 10ක් තියෙනවා කිව්වා. බලනකොට 170යි. 10 ගානේ දුන්නත් රුපියල් 1700යි. කල්පනා කරපන්. අපේ දෙහි කැඩෙන කාලේ පදියතලාවේ කුකුලාපල පැත්තේ දෙහි, කුඩාලුන්ගේ යල්වල පැත්තේ දෙහි. ගස් යට කුණිනවා. දෙහි වලට විලක් නැහැ. අපිට කොකාකෝලා බෝනවා, පැන්ටා බෝනවා, ස්ප්‍රයිට් බෝනවා. දෙහි වලින් බීමක් හැදුවේ නැහැ පාලකයෝ. වතුර වලට සැකරින් කලරින් දාලා කවලම් කරලා බෝනවා. පාලකේ තොපි අපිට කර්මාන්තයක් හදන්නෙම නැද්ද? පළතුරු වැල්ලක් ඇත කර්මාන්තයක් නැත. පළතුරු වැල්ලේ ඕස්ට්‍රේලියන් දොඩක් නැත. මිදියක් කල්පනා කරලා කොම්පැනි වලට රටක් දීපු හැටි පාලකයෝ රට වංශන. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි මෙන්න මේ තියෙන ටිකක් ඈත දවසක මම ගත්තා. රේගු දෙපාර්තමේන්තුවෙන් ලංකාවට ආනයනය කරපු පිටින් ගෙන ආපු ආහාර ලයිස්තුව. කොච්චර බඩු ගෙනාවද කියලා. ඕන්න අහගන්නකෝ. මේක 2006. දැන් මේක 2017 නේ. අවුරුදු 11කට ඉස්සෙල්ලා. මෙන්න ගෙනාවුවා මොනවද? ස්වභාවික පැණි පිටරටින් ගෙනලා තියෙන 2006 කිලෝ 53831. ඒකට ලංකාවේ මුදල් වැය කරලා තියෙනවා 1,21,33,11. අපේ කිතුල් දුක් විඳිති. කිතුලට තාන්ති පැනවිලා පොලිසියෙන් ඇවිල්ලා අල්ලන් යනවා. කිතුලේ පැණියට පැණි රටෙන් ගෙනෙනු ලැබේ. පාලකේ කිතුල් මදින්න ඉඩක් දියව. පැණි හදලා දෙන්න, කකුරු හදලා දෙන්න, තොපිටක් කවන්න අපට ඉඩක් දෙන්න. සුද්දන්ට ඉඩක් දෙන්න. කල්පනා කරලා බලන්න. 1,21,33,11 රටේ සල්ලි පිටට ගියා පැණියේ. මුංගට මේ ප්‍රදේශවල වගා කරන්න පුළුවන්. කිලෝ ගෙනල්ලා තියෙනවා 1,14,94,720. ඒකට වැය කරලා තියෙනවා
39 කෝටි 4,22,678 මේ අපට එන්න ඕන සල් මෙහෙම උන් 60 රතනය ගෙනල්ලා තියෙනවා කිලෝ 71,530 ඒක ගේන්න අපිට සල්ලි වැය වෙලා තියෙනවා 18,34,637 කවුපි අපිට ගෙනල්ලා තියෙනවා අපේ රට 3,49,250 ඒකට ලංකාව රුපියල් වැය කරලා තියෙනවා 87,68,672 අත්තික්ක අපේ මේ ගණ්ඩාල වල කඳුරු වල තියෙන ඒක හතරකින් ගෙනල්ලා කිව්වා නම් ගෝණි වලින් ගිහින් දෙනවා කොළඹටනේ ඒවත් ගෙනල්ලා කිලෝ 135ක් ගෙනල්ලා රුපියල් 31,074ක් එකට ලෝකෙට සල්ලි දීලා පෙර වේලපු පෙර ගෙනල්ලා තියෙනවා කිලෝ 40 අඹ ගෙනල්ලා තියෙනවා කිලෝ 3,571 ඒකට 15 ලක්ෂයක් වැය දොඩම් ගෙනල්ලා තියෙනවා නැවුම් දොඩම් කිලෝ කොච්චරද කිලෝ 48,80,935 ඒකට වියදම් කරලා තියෙනවා 18 කෝටි 57,97,295 යමනාරන් ගෙනල්ලා තියෙනවා කිලෝ 60,84,263 ඒකට ලංකාව රුපියල් වැය කරලා තියෙනවා 12 කෝටි 79,94,537 දෙහි ගෙනල්ලා තියෙනවා කිලෝ 5,150 ඒකට වැය කරලා තියෙනවා රුපියල් 15,89,529 කොමඩු ගෙනල්ලා තියෙනවා 70,192 ඒකට වැය කරලා තියෙනවා රුපියල් 21 කෝටි 10,92,125 ගස් ලොබු ගෙනල්ලා තියෙනවා කිලෝ 4,600 ඒකට වැය කරලා තියෙනවා රුපියල් 3,94,469 සියඹලා ගෙනල්ලා තියෙනවා කිලෝ 64,120 ඒකට වැය කරලා තියෙනවා රුපියල් 21,02,234 මිරිස් ගෙනල්ලා තියෙනවා ලංකාවට 2006 29 කෝටි 41,04,014 ඒකට වැය කරලා තියෙනවා රුපියල් 273 කෝටි 85,62,467 ඔන්න දෙනවා නම් වගා අපි හැදුවා රට ණය වෙන්නේ නැහැ අපට ආදායම් එනවා මේ ව්‍යාපාරිකයන්ට ලාභ මේ ත්‍රිවිල් වල යන අපේ සහෝදරුන්ට හයියක් එනවා අපේ ප්‍රදේශය නැගිටිනවා අපේ ප්‍රදේශය හදන්න පුළුවන් බවබෝධ අපට දෙන්නේ නැතුව කොම්පැනි කාර්යයන්ට දෙන්නේ ඇයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි අපි සංවර්ධනයට විරුද්ධ අපි විරුද්ධ විනාශය මේක සංවර්ධනය නෙවෙයි අපේ මහ පොළොව වනස අපේ ජන ජීවිතය වනසනවා අපේ සංස්කෘතිය වනසනවා කල්පනා කරලා බලන්න අක්කර 62,500 උපවගා කරොත් මොකද වෙන්නේ ඒකීය භෝග වගාවක් එක භෝගයක් එක පොහොරක් එක බෙහෙතක් පලාතම ඉවරයි වකුගඩු වල තරක් නෙවෙයි ඔක්කොම ඉවරයි කල්පනා කරලා බලන්න මේ ජෛව විවිධත්වය නැති වෙනවා දැන් අපිට තියෙන විවිධාංගීකරණය වෙච්ච වතු හැම දෙයක්ම තියෙනවා මේ මහ කැලේ කළු මැදිවි අරලු බුළු නෙල්ලි කෝල් මොර ගම්මාල් හැමදේම තියෙනවා ඒක හරි සොඳුරු ওই කැලේට පොර දැම්මිනේ ওই කැලේට බෙහෙත් දැම්මිනේ මහ කැලයක් හැදුනා අපිට පාලකෝ කියනවා වගා කරන්න බැරිලු බෙහෙත් පොර නැති කැලේ හැදුනේ කොහොමද කල්පනා කරලා බලන්න ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි එකම බෙහෙතක් එකම පොරක් ගහලා මහ පොළොව අඩි 4-5 හාරලා පොළොව නිසරු කරලා අවුරුදු 10කින් 20කින් මේ පෞද්ගලික සමාගම් ගියාට පස්සේ ඔබ මැරෙනවා අපි මැරෙනවා අපේ දරුවන්ට මුදු බිම කාන්තාරයක් ඉතුරු වෙනවා එහෙම ඉතුරු කරන්න අයිතියක් නැහැ ඉතිහාස මිනිස්සු ජීවිත දීලා පරිත්‍යාග කරලා අපිට මේ බිම රැකලා දුන්නා දැන් අපි මේක රකින්න ඕනේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි මේ සෙල්ලම අද ඊයාව නෙවෙයි ධනපති පාලකෝ විසින් මේ જાතිය ලෝකේ ගොඩාක් කරලා තියෙනවා අපේ නිවේදක මහත්මයා නිවේදන කටයුතු කිව්වා ලෝකෙ මේ වගේ ඉඩම් ඉල්ලන පාලකයෝ බෞද්ධාතික සමාගම් ඉතිහාසෙත් ඉඳලා තියෙනවා අපේ ආදිවාසී නායක වන්නිලැත්තෝ කීවා බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවේ තිබුණු විශේෂ සමුළුවකදී මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ කතාවයි මෙතුමාගේ කතාවයි විතරයි තිබුණේ කියලා ඒ කතාවේදී මෙතුමා කිව්වා අපේ ඉඩම් වලට අත තියන්න එපා කියලා එතුමාලාට ඒ අහිය ආවේ ඉතිහාසෙත් ආදිවාසී නායකෙක් වෙච්ච රතු ඉන්දියානු නායක සියටල් ඇමරිකාවේ නායකයෙකුට ඉල්ලීමක් ආවට පස්සේ ඒ වගේ කතා ලියුමක් ලියලා යවුවා. මේ තියෙන්නේ උතුම් වූ වෙල්ලස්ස රකින්න කියලා ඒ කාලේ අපි පාර්ලිමේන්තුවේ කරපු කතා පොතක් කියලා කියනවා. ආන්ගේ කතාවේදී පාර්ලිමේන්තුවේ කතාව මම අවසන් කළේ
සියටල්ගේ ප්‍රකාශය. අදත් මේ රැස්වීමේදී මම සියටල්ගේ ප්‍රකාශයෙන් අවසන් කරන්න අවසරයි. ඉන්දියානු නායක රතු ඉන්දියානු නායක සියටල් හිටපු භූමියට 1854 දී ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපති ෆ්‍රැන්ක්ලින් පියර්ස් විසින් ලියුමක් තිබුණා. සියටල්ට මෙහෙම රතු ඉන්දියානු නායක සියටල්ගෙන් ඉල්ලීමක් කරනවා. ඔබේ භූමිය අපට දෙන්න. අපට පවරන්න කියලා ඉල්ලීමක් කරනවා. අන්න ඒ මොහොතේ රතු ඉන්දියානු නායක සියටල් ලෝක ප්‍රසිද්ධ වූ කියමනක් කියනවා. ඔව් මෙන්න මෙහෙම කියනවා. නිල් අහස පොළවේ උණුසුම විකිණීම හෝ මිලදී ගැනීම සඳහා වූ ඔබේ අදහස අපට නුහුරු වන්නේ. සුළඟේ නැවුම් බව හෝ ජලයේ කාන්තිය අපට අයිති නොවේ. නම් ඒවා මිලදී ගැනීම හෝ මිල කිරීම අපට හැකියාවක් නැහැ. අපගේ භූමිය මිලට ගැනීමට කැමැත්ත පළ කරමින් ඔබ කරන ඉල්ලීම අපට දරා ගන්නට නොහැකි. ගංගා දිගේ ගලා බස්නා දිදුලන දියදහර හුදු ජලයම නොවේ. අපගේ මුතුන් මිත්තන්ගේ රුධිරයයි. ගංගාව අපගේ සොහොයුරෝ වෙති. ඔව් අපගේ පිපාසයේ සංසිඳෝති. අපගේ දරුවන් පෝෂණය කරමු. සුදු මිනිසුන් වන ඔබ අපගේ සිරිත් නොදන්නා බව අපි දනිමු. ඔබට එක් හඩ්බින් කඩක් තවත් බින් කඩකට වඩා වෙනස් නොවන බවද අපි දනිමු. භූමියේ තිබිය යුතු දේ පැහැරගෙන පලා යන ඔබගේ මිනිස්සු මේ භූමියට පිටස්තරයෝ වන්නා. පොළව ඔවුන්ට සහෝදරයෙකු නොව සතුරෙකි. භූමිය අත්පත් කර ගැනීමෙන් පසු ඔහු එය අමතක කොට තවත් නැවුම් බිම් යටත් කරගනිමින් ඉදිරියට ඇදෙති. ඔවුන්ගේ කෑදරකම විසින් මේ භූමියේ සාරය උරා බොනු ලැබීමෙන් පසු ඉදිරි වන්නේ හිස් කාන්තාරයක් පමණි. අපගේ සිරිත් විරිත් ඔබගේ සිරිත් විරිත් වලට වඩා වෙනස් වන්නේ මව්බිමට සිදුවෙන ඕනෑම හොඳක් හෝ නරකක් ඒ ජීවත් වන දරුවන්ට උරුම වන්නේ. අප දන්නා පරිදි මේ මහ පොළොව මිනිසාට අයිති නැත. ඒ මිනිසා මහ පොළොවට අයිති වන්නේ කියලා සියටල් කිව්වා. ඒ වගේ අපි මෛත්‍රීපාල මහත්තයාට කියනවා. රනිල් වික්‍රමසිංහට කියනවා. මේ ඌව වෙල්ල සබින් තන්නේ එක පින් අඟලක් සුද්දන්ට විකුණන්න ඔබට අයිතියක් නැහැ. ඒව අයිති මේ මහ ජනතාවට. සතා සීපාවට ගහට ඇලට දොරට කොළට අයිති භූමිය. උඹලාට විකුණන්නට අපේ පනනල තියෙන තුරා ඉඩක් නොදැනේ ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් නවතිනවා.